හරි අපි පටන් ගමු අනික් කට්ටිය අතරමඟදී එකතු වෙයි කියලා මම හිතනවා. අපි last week normalization වලට අදාළව තියෙන දේවල් ටික කතා බහ කරලා ප්‍රශ්නයක් කතා බහ කරා. මම අද හිතුවා කෙලින්ම SQL වලට ගියා නම් හොඳයි කියලා. අපිට තියෙන දැන් කාලය ටික ටික සීමා වීගෙන එන නිසා දැන් අපි 3 වෙනි මාසෙ ඉන්නේ. අපිට තව කවර් කරගන්න තියෙන ප්‍රමාණය ටිකක් වැඩි. ඒක නිසා අපි SQL පැත්තට ඉක්මනට යමු. පොඩ්ඩක් රූම් එකේ ඉන්න කට්ටිය පොඩ්ඩක් මට කන්ෆර්ම් කරන්න ඔයගලගේ පොත පිටිපස්සේ තියෙනව නේද කියලා. මේ ටේබල් ස්ට්‍රක්චර් එකකුයි ඒකට අදාළව SQL ප්‍රශ්න ටිකයි පොඩ්ඩක් බලන්න තියෙනවද කියලා. සිංහල අයගේ ටියුට් එකේ සිංහලෙන් ඇති මට මතක විදිහට. ඉංග්‍රීසි අයගේ ටියුට් එකේ ඉංග්‍රීසි වලින් ඇත්තේ. චුට්ටක් බලන්න ඒක මම මේ පැත්තෙන් මේක ඕපන් කරගන්නම්. කට්ටියට හම්බුණාද ප්‍රශ්න ටික? එතන ER diagram ප්‍රශ්නෙට පහලින් ඇත්ත table structure එකයි දාලා questions ටිකයි. මට එක්කෙනෙක් confirm කරන්න තියෙනව නේද කියලා. right හරි okay. thank you Harshini. right එතකොට ඕක මත බේස් වෙලා තමයි අපි SQL ටික කතා බහ කරගෙන යන්නේ. ඕගලන්ගේ සිංහල මීඩියම් කරන කට්ටියටත් නෝට් එක ලැබිලා ඇත්තේ ඉංග්‍රීසි වලින්. හේතුව එතන තියෙන්නේ ගොඩක් ටෙක්නිකල් ටර්ම්ස් කියලා කියන්නේ අපි මේක ලියන විදිහ. එතකොට ඕගොල්ලෝ පොඩ්ඩක් අපි කතා බහ කරගෙන යනකොට ඒ අවශ්‍ය දේවල් ටික පොඩ්ඩක් නෝට් ඩවුන් කරගන්න. ඒක දෙගොල්ලම කරගත්තට කමක් නැහැ. මම මේක පැහැදිලි කරගෙන යන්නම් මොන විදිහටද අපිට කතා බහ කරන්න තියෙන්නේ කියන එක. right හරි මම ටියුට් එකක් ගන්නම්. right ටියුට් එක කතා කරනකොට මම ඔයගලන්ට මෙන්න මේ සම්පාදක කියන එක ගැන කතා බහ කරේ නැහැ. පොඩ්ඩක් මම ඒක ගැනත් මතක් කරලා යන්නම්. මේ සම්බාධක කියනව නැත්නම් constraints කියනවා අපි පාවිච්චි කරන්නේ අපේ database එකක් standardize කරගන්න. right? ඒ කියන්නේ relational database එකක වැරදි සිද්ධ වෙන ප්‍රමාණය නැත්නම් යා නිර්මාණය වෙන විදිහ එක්තරා සම්මතයකට සහ වැරදි අඩුපාඩු ගොඩාක් අවම වෙන විදිහකට සකසා ගන්න තමයි අපිට මේ සම්බාධක කියන දේවල් තියෙන්නේ. එතකොට ඒකේ එක සම්බාධක වර්ග ගොඩක් තියෙනවා. ඒ සම්බාධක වර්ග ටික මෙතන කතා කරලා තියෙනවා. පළවෙනි එක කෙනා අභිශූන්‍ය නොවන සම්බාධකය. මෙයාට අපි කියනවා ඉංග්‍රීසියෙන් not null constraint කියලා. ඒතර මේ not null constraint කියලා කියන්නේ වගුවක් ඇතුලේ මොකක් හරි ෆීල්ඩ් එකකට අදාළව තීරුවකට අදාළව උදාහරණයක් විදිහට අපි ස්ටුඩන්ට් නේම් කියලා ගත්තොත් ඒ තීරුව ශුන්‍ය තීරුවක් වීම වැළැක්වීම තමයි මේ අභිශූන්‍ය නොවන සම්බාධකේ නැත්නම් not null constraint එකෙන් කරන්නේ. කියන්නේ මොකද අපේ database වල තියෙනවා එහෙම හිස් තැන් ඇතිව කියන්නේ empty විදිහට තියලා යන්න බැරි දැන්. උදාහරණයක් විදිහට අපි primary key එකක් සැලකුවොත් primary key එක කොයිම අවස්ථාවකවත් empty තියෙන්න බෑ. මොකද primary key එකෙන් තමයි record එකක් අඳුනගන්න. ඒතර primary key එකක් කියලා define කරනකොට එයාට not null කියන constraint එක automatically හම්බ වෙනවා.
ඒ වගේම තමයි අපිට පුළුවන් ඊට අමතරව අපි ගාව තියෙන කොලම්ස් උත් අපිට අනිවාර්යෙන් දත්ත ලබා ගත යුතු දේවල්. දැන් ඕගොල්ලෝ සමහර විට මේ අත්දැකීමට මුහුණ දීලා ඇති data enter කරන තැන්වල දැන් ඔය email account එකක් එහෙම create කරනකොට අනිවාර්යෙන් කියන්නේ අනිවාර්යෙන් අපි fill කරන්න ඕන fields තියෙනවා. ඒක fill නොකරොත් ඔයගලන්ට form එකකින් ඉස්සරහට යන්න දෙන්නේ නැහැ. කියනවා මේ fields ටික අනිවාර්යෙන් fill කළ යුතුයි කියලා. එතකොට එහෙම මේ field එකක් fill කරන්න ඕනේ කියන එක හැදෙන්නේ database එක ඇතුලේ ඒ ශේත්‍රයට ඒ field එකට අදාළව column එකක් තියෙනවා. අන්නේ column එක අනිවාර්යෙන් පිරිය යුතු column එකක් නිසා. උදාහරණයක් විදිහට යම්කිසි පුද්ගලයෙකුගේ නමක්. right? ඒතර first name second name කියලා ඉන්න සාමාන්‍ය first name කියන එක අනිවාර්යෙන් fill කළ යුතුයි කියලා requirement එකක් තියෙනවා. මොකද පුද්ගලයෙකුගේ නමක් අපි නම කියන එක track කරගත යුතුයි. ගබඩා කරගත යුතුයි. ඒ වගේ දෙයක අපිට පුළුවන් database එකක් හදනකොට අපිට මේ constraint එක දෙන්න. not null කියන වචන දෙක තමයි අපි පාවිච්චි කරන්නේ. ඒක අපි දැන් database create කරනකොට අපි කරගෙන යමු. එතකොට එහෙම indicate කරාම ඔයාට database එකට data fill කරනකොට යම් කිසි හේතුවක් මත ඒ field එක මග හැරුණොත් value එකක් දෙන්න. එතකොට database එකෙන් ඔයාට alert කරනවා මේක අනිවාර්යෙන් fill කරන්න ඕන field එකක්. ඒක නිසා value එකක් දෙන්න කියලා. ඒතකොට එතනදී අපේ අතින් user ගේ පැත්තෙන් සිද්ධ වෙන්න පුළුවන් වැරද්දක් වැළැක්වීමක් තමයි සිද්ධ කරලා තියෙන්නේ. right? ඒ වගේම තමයි මේ අනන්‍ය සම්බාධක ඒක අපිට කියනවා unique constraint කියලා. මේ unique constraint කියන එකත් primary key constraint එක නැත්නම් primary key එකත් එක්ක බැඳිච්ච දෙයක්. අපිට හැබැයි primary key එක නොවන කෙනෙකුට දැන් primary key එකක් වුණාම primary key එක කොහොමත් unique විය යුතුයි. උදාහරණයක් විදිහට ඔයගලගේ ඉස්කෝලේදී ඔයගොල්ලෝ අඳුන ගන්න ඇතුළත් වීමේ අංකය ඒක unique එකක්. මොකද එතකොට එක්කෙනෙකුට එකයි තියෙන්නේ જાති. ඔයගලගේ national identity card number එක NIC එක unique. ඔයගලගේ email address එක unique. right? එතකොට අපිට පුළුවන් database එකක අපි පාවිච්චි කරන column එකකට නැත්නම් අපි පාවිච්චි කරන field එකකට අදාළව ඔය unique constraint එක දීලා තියෙනවා. උදාහරණයක් විදිහට අපි email එක ගබඩා කරනවා නම් අපේ database එකේ table එකක email එකට අදාළව තියෙන field එක අපි පාවිච්චි කරනවා unique constraint එකක්. එතකොට කොයිම වෙලාවකවත් duplicate email එකක් ඇතුළත් කරන්න දෙන්නේ නැහැ. එක සැරේයි ඒ email එක ඇතුළත් කරන්න දෙන්නේ. ඒතර එතනදී එක පැත්තකින් errors එන එක නතර වෙනවා. අනිත් පැත්තෙන් duplication කියන එක නතර වෙනවා. ඒතර දැන් සාමාන්‍යයෙන් අපිට එදිනදා ජීවිතයේ හම්බෙන unique දේවල් අපිට database එකක් ඇතුලේ unique කරන්න කියලා කියන්න පුළුවන්. NIC එක අපි ගබඩා කරනවා නම් අපි කියනවා මේක unique constraint එකක් වෙන්න ඕනේ. මේක unique value එකක් වෙන්න ඕනේ. ඒකට unique constraint එක පාවිච්චි කරන්න පුළුවන්. එතකොට එතනදී duplicate value එකක් enter කරන්න දෙන්නේ නැහැ. right? ඒතර එතනදී ආයෙත් error handling පැත්ත ගැන තමයි කතා බහ වෙන්නේ. ඒ වෙන වැරද්ද වැළැක්වීමක් සිද්ධ කරනවා. primary key constraint එක සාමාන්‍යයෙන් ඕනම table එකක අපි පාවිච්චි කරන දෙයක්. එතකොට primary key එකක් කියලා කිව්වම එයාට automatically not null constraint එකයි ඔය උඩ කතා කරපු unique constraint එකයි. ඔය කියන දෙකම හම්බෙනවා. ඒ කියන්නේ ශුන්‍ය නොවන කියන සම්බාධකයයි අනන්‍ය සම්බාධකයයි කියන දෙකම. මොකද primary key එක කියලා කියන්නේ එහෙම එකක්. හිස් තියෙන්න බෑ කියන්නේ අගයක් නැතුව තියන්න බෑ එකම සෙල් එකකවත්. ඒක අනන්‍ය වෙන්න ඕනේ. සහ මේ primary key එකකින් අර record එකම indicate කරගන්න පුළුවන් වෙන්නේ. එතකොට primary key කිව්වම automatically මතක තියාගන්න අනන්‍ය unique constraint එකයි ශුන්‍ය නොවන not null constraint එකයි automatically apply වෙනවා කියන්නේ. ඒ වගේම තමයි මේ ආගන්තුක යතුරු සම්බාධක foreign key constraint. මේ foreign key constraint වලට උදව් වෙනවා ගොඩාක් වෙලාවට මේ වගු අතර සම්බන්ධතාවල් maintain කරගන්න. ඒ කියන්නේ උදාහරණයක් විදිහට අපි අරගත්තොත් ශිෂ්‍යයාට අදාළව තියෙන desk එක ගැන කතා බහ කරලා ඒකේ තියෙන සම්බන්ධතාවය අපි ගොඩනැගුවොත් අර අපි ඇඳපු ER diagram එකේ ඔයගලන්ට මතක ඇති අපි කතා බහ කරේ එක ශිෂ්‍යයෙකුට අයත් වන එක desk එකක් තියෙනවා. right?
එතකොට අපි මේ දෙන්න අතර සම්බන්ධතාවය හැදුවම අපිට කියන්නේ අපේ අවශ්‍යතාවය අපිට හිතුමතේ ඩෙස්ක් ID එකක් හරි නැත්නම් ඩෙස්ක් එකකට අදාළ එන්ට්‍රි එකක් හරි ඩිලීට් කරන්න දෙන්නේ නැහැ. හේතුව තමයි ඒ ඩෙස්ක් එකකට ඩෙස්ක් එක ඩිලීට් කරන්න හදනකොට අපිට ඇලර්ට් එකක් එවනවා. මෙන්න මේ ඩෙස්ක් එක මෙන්න මේ ශිෂ්‍යයා සමග සම්බන්ධයි. ඒක නිසා මුලින්ම ඒ පැත්ත ගැන විමසලා බලලා එහෙම අදාළ නැත්නම් මුලින් ඒ රෙකෝඩ් එක අයින් කරලා ඊට පස්සේ මේ රෙකෝඩ් එක මෙතනින් අයින් කරන්න කියලා. ඒතර අර කොයිම වෙලාවකවත් දැන් ඕක ගොඩක් වෙලාවට 1 to 1 රිලේෂන්ෂිප් එකක ලොකු බලපෑමක් වෙන්නේ නැහැ. right ඩෙස්ක් එකක් ඩිලීට් වුණොත් ඒ ළමයෙකුට දාලා ඩෙස්ක් එකක ඩීටේල් එක තමයි නැති වෙන්නේ. ඕක නිකන් 1 to many කියලා හිතන්නකෝ. නේද දැන් අපි 1 to many රිලේෂන්ෂිප් එක අපි අපේ ER ඩයග්‍රෑම් එකේ අරගත්තේ එක පන්තියක ළමයි ගොඩක් ඉන්නවා කියලානේ. එතකොට අපි පන්තියක් අපේ ක්ලාස් ටේබල් එකෙන් පන්තියක් ඩිලීට් කරොත් ළමයි 30ක 40ක එන්ට්‍රීස් වලට පන්තියක් නැතුව යෑමක් සිද්ධ වෙනවා. එතකොට දත්තය අසම්පූර්ණ වෙනවා. ඉන්කම්ප්ලීට් වෙනවා. එහෙම වෙච්ච ගමන් තව ප්‍රශ්න වලට මුහුණ පාන්න සිද්ධ වෙනවා. ඒක නිසා මේ foreign key constraint කියන එක තියෙන්නේ. ඒක අපි foreign key එකක් define කරනකොටම automatically foreign key constraint එක define වෙනවා. එතකොට එතනදී ගොඩාක් වෙලාවට මේ සම්බන්ධතාවය ගැන user ට alert එකක් දෙන එක තමයි කරන්නේ. කියන්නේ එයා සම්බන්ධයෙන් මොනවා හෝ අප්ඩේට් කිරීමක් හෝ ඩිලීට් කිරීමක් හෝ සිද්ධ කරනවා නම් ඒ විදිහට එයා ඇලර්ට් එකක් දෙනවා. ඒ වගේම තමයි අපි ළමයෙක් ඇතුළත් කරනකොට අපේ ඉස්කෝලේ නැති පන්තියක් ළමයාට assign කරොත්. නේද? උදාහරණයක් විදිහට 13J කියන පන්තිය ඉස්කෝලේ නැහැ. ළමයිගේ ඩීටේල් දානකොට වැරදිලා ක්ලාස් ID එක විදිහට 13J හරි මොකක් හරි ක්ලාස් ID එක දානවා. එතකොට අර foreign key constraint එක තිබුණොත් අපිට alert කරනවා එයා මෙහෙම 13J කියලා පන්තියක් මේ database එකේ නැහැ. ඒක නිසා මේක ගැන විමසිලිමත් වෙන්න නැත්නම් මේක වෙනස් කරන්න කියලා. ඒතර එතනින් අර අපිට වෙන්න තියෙන human errors user ගේ පැත්තෙන් සිද්ධ වෙන්න පුළුවන් errors ගොඩාක් දේවල් minimize කරනවා. right ඒ වගේම තමයි මේ වගු පරීක්ෂා සම්බාධකය මට මතක විදිහට මේක ඉංග්‍රීසියෙන් කියන්නේ check constraint කියලා. වගු කියන වචනයක් කොහොමද තපරකින් ළමයි ඉංග්‍රීසි එක පොඩ්ඩක් රිෆර් කරන්න ඕනේ. මේක මේ check constraint නැත්නම් table constraint කියලා කියන්නේ table සිංහල නෝට් එකේ වගු කියන එකට වරහන් දාගන්න. ඒක translate කරනකොට වරහන් නැතුව translate වෙලා තියෙනවා. right මේ check constraint කියන එක හරිම වැදගත් තැනක්. මොකද check constraint තමයි ගොඩක් වෙලාවට මේ ranges සහ මේ data වල තියෙන validity එක check කරගන්න කෙනා. right එතකොට ඒක එක විදිහෙන් ඔයගලන්ට check කරන්න පුළුවන්. right check constraint එක ගන්න පුළුවන් අගය පරාසයකට. උදාහරණයක් විදිහට අපි දැන් විෂයකට අදාළ ලකුණු ඇතුළත් කරනවා නම් ටේබල් එකකට අපිට කියන්න පුළුවන් 0ත් 100ත් අතර අංක විතරයි මෙයාට ගන්න පුළුවන්. ඒකට 100ට වැඩියෙන් දැම්මත් 0ට අඩුවෙන් දැම්මත් අපිට alert කරන්න හදන්න පුළුවන්. right ඒ වගේම අපිට පුළුවන් identity card number එකක් දෙනවා නම් නේද? modern දැන් අපේ අලුත් identity card number එකේ digit 12ක් තියෙනවා. ඒතර අපිට 12ක digit 12 ඉලක්කම් 12ක දෙයක් කියලා අපිට පුළුවන් limit කරන්න. එතකොට වැරදීමකින් 12ට අඩුවෙන් ටයිප් වුණත් 12ට වැඩියෙන් ටයිප් වුණත් ඒක ඇලර්ට් කරනවා. ඒකට ඒ වගේ constraint වලින් සිද්ධ කරන්නේ මේ අපිට වෙන්න තියෙන වැරදි පුළුවන් තරම් අවම කරන එක. right ඒ වගේම තමයි මේ දත සමුදා කළමනාකරන පද්ධතියක database management system එකක තියෙන්න පුළුවන් components ටික ගැන කතා බහ කරලා තියෙනවා. ඒතකොට database management system එකක් කියලා කියන්නේ මේ දත්ත සමුදායක් කළමනාකරණය කරගන්න තියෙන මෘදුකාංගයකට. right ඔයගොල්ලෝ අහලා තියෙනවා access දැන් අපි පාවිච්චි කරන SQL MySQL ඔය වගේ ඕනම තව ගොඩක් තියෙනවා Oracle SQL Server ඔය විදිහේ ගොඩක් database management system තියෙනවා. ඒගොල්ලෝ උදව් කරනවා මේ
මේ tables හදාගන්න, database එකක් හදාගන්න, tables පාවිච්චි කරලා queries කියලා එකක් අපි කතා කරනවා. ඒ query එකක් ගැන කතා කරගන්න. ඔය කියන විදිහට database එක manage කරගන්න අපිට උදව් කරන software එකක් තමයි DBMS එකක් කියලා කියන්නේ. හරි. එතකොට මේකේ තියෙන ප්‍රධාන අංග තමයි එකක් දෘඩාංග. දෘඩාංග කියලා කියන්නේ අපි පාවිච්චි කරන අපේ hard disk එක store කරන්න. ඊට පස්සේ RAM, ඊළඟට අපි monitor එකෙන් බලනවා. එතකොට ඔය වගේ database එකක් සම්බන්ධ වෙන දෘඩාංග ටික. right? ඒවා අපි දන්න කියන දේවල් ගොඩක් වෙලාවට. මෘදුකාංග පැත්තෙන් කතා කරන්නේ DBMS එක ගැන. එතකොට database management system එකෙන් තමයි මේ සම්පූර්ණ දත්ත සමුදායම කළමනාකරණය වෙන්නේ. ඒක තමයි මෘදුකාංග විදිහට කතා කරන්නේ. ඊළඟට දත්ත කියලා කියන්නේ අපිට දත්ත ಜಾති දෙකක් අඳුන ගන්න පුළුවන් database එකක් සම්බන්ධයෙන්. එකක් තමයි අපි දකින actual data. right? ඒ කියන්නේ table එක ඇතුලේ අපි record කරන දත්ත. ඒ වගේම තමයි මේක දත්ත කියලා ගත්තම තියෙනවා metadata කියලා කොටසක්. metadata කියලා කියන්නේ මේ database එකේ actual data කපඩා කරනකොට පාවිච්චි කරන්නේ නැති වුණා metadata පාවිච්චි වෙනවා දත්ත ගැන දත්ත indicate කරන්න. ඒ කියන්නේ උදාහරණයක් විදිහට අපි name කියන තීරුවේ name කියන තීරුව විස්තර කරලා තියෙනවා අපිට තව දත්තයක් පාවිච්චි කරලා. ඒකට එයා මොන වර්ගයේද? එයාට කොච්චර characters කවදා කරගන්න පුළුවන්ද? මොන විදිහටද එයා හැසිරෙන්නේ? ඔය කියන දේවල් ටික manage කරලා තියෙන්නේ. metadata කියන කොටස. ඒතර metadata දත්ත සමුදායයේ කටයුතු වලට සහභාගී නොවුනත් දත්ත සමුදාය තුල තිබෙන දත්ත පිළිබඳ දත්ත තමයි metadata කියලා කියන්නේ. right? හරි. ඊළඟට ක්‍රියාපටිපාටි procedures. මේ procedures කියලා කියන්නේ ගොඩක් වෙලාවට SQL ඇතුලේ අපි පාවිච්චි කරන advanced technique එකක්. ඒකෙන් එකවර ඒ කියන්නේ වැඩ කීපයක් සිද්ධ කරගන්න පුළුවන්. right? second point එකේ කියලා තියෙන විදිහට login හා log out වෙන විදිය, කළමනාකරණය කරන විදිහ, backups ගන්න විදිහ, reports හදා ගන්න විදිය, ඔය වගේ දේවල් අපිට procedures සරහා කරන්න පුළුවන්. අපි අපේ syllabus එකේදී procedures ගැන කතා බහ කරන්න යන්නේ නැහැ. basic දේවල් ටික තමයි කතා බහ කරලා ඉවර කරන්නේ. right? ඊළඟට දත්ත සමුදා ප්‍රවේශ භාෂාව. ඕක ගැන තමයි අපි කතා බහ කරන්නේ අද. ඒ කියන්නේ database එකක් access කරන්න පාවිච්චි කරන්න පුළුවන් language එක අපි ඒකට කියනවා structured query language එකක් කියලා. කෙටියෙන් SQL කියලා කියනවා. එතකොට SQL කියන එක තමයි data එකක් ගැන නැත්නම් database එකක් ගැන අපිට retrieve කර ගැනීමක් හෝ නැත්නම් නැවත දත්ත ඇතුළත් කර ගැනීමක්, යාවත්කාලීන කර ගැනීමක්, ඔය කියන හැම දෙයක්ම කරගන්න පුළුවන් භාෂාවක් තමයි SQL කියලා කියන්නේ. right? එතකොට මේකෙන් මේක මේ structured query language කියලා හැදිලා තියෙන්නේ මේ query කියන එක නිරන්තරයෙන් සිද්ධ වෙන දෙයක්. right? ඒ කියන්නේ විමසුම් කිරීම. ඒ queries වලින් තමයි ඒ විමසුමකින් තමයි හැමදේම වගේ සිද්ධ වෙන්නේ. right? දත්ත සමුදායක. එතකොට අන්නේ query එක ගැන කතා බහ කරන්න තමයි අපි අද SQL කියන ටික ස්ටාර්ට් කරගෙන යන්නේ. පරිශීලකයන් පැත්තෙන් ගත්තොත් පරිශීලකයෝ වර්ග කීප දෙනෙක් ඉන්නවා. එක්කෙනෙක් database administrator. එයාට තමයි database එකක උපරිම බලතල තියෙන්නේ. එයාට පුළුවන් users add කරන්න, remove කරන්න, user roles change කරන්න, ඔය වගේ වැඩ ගොඩක් එයාට කරන්න පුළුවන්. ඊළඟට ඉන්නවා application programmers or software developers. ඒතර මේගොල්ලෝ ඉන්නේ මේ database එක වෙනුවෙන් application program එකක් හදලා දෙන්න. කියන්නේ මොකක්කෝ app එකක් හදලා දෙන්න. ඒක online වෙන්නත් පුළුවන්, offline වෙන්නත් පුළුවන්. හැබැයි ඒ application එක වැදගත් වෙන්නේ end user. මොකද ඇත්තටම end user interact වෙන්නේ database එකත් එක්ක නෙවෙයි, මේ application එකත් එක්ක. එතකොට end user application එකත් එක්ක interact වෙනවා. ඒ application එක database එකත් එක්ක interact වෙනවා. ඕකත් පාවිච්චි කරන එක security method එකක් අපේ data කියන එක save කරගන්න. right? නැත්නම් ආරක්ෂා කරගන්න.
end users ලා කියලා කියන්නේ ඔයාලා අපි වගේ සාමාන්‍ය මේක භාවිතා කරලා තමන්ගේ කාර්ය කරගන්න පිරිසට. එතකොට ප්‍රෝග්‍රෑමර් කෙනෙකුට end user කෙනෙක් වෙන්න පුළුවන් එයා කරන කාර්ය ප්‍රමාණය අනුව. right හරි ඔතනට වෙනකම් පැහැදිලිද? පොඩ්ඩක් කන්ෆර්ම් කරන්න. දැන් අපි SQL පටන් ගන්නවා. ළමයි එතනට වෙනකම් පැහැදිලිද? right right හරි අපි ඉස්සරහට යමු. structured query language structured query language වල අපිට කතා බහ කරන්න තියෙන්නේ කොහොමද database එකක් එක්ක අපි ගනුදෙනු කරන්නේ කියන. එතකොට ඒක බෙදෙන ප්‍රධාන කොටස් තුනක් තියෙනවා. එකක් තමයි DQL, DML සහ DDL. right DQL කියලා කියන්නේ data query language එක මෙතන තියෙනවා. DML කියලා කියන්නේ data manipulation language සහ DDL කියලා කියන්නේ data definition language. right එතකොට ඔය වර්ග තුන ඇතුලේ කතා බහ වෙන syntax අරගත්තොත් නැත්නම් නීති රීති අරගත්තොත් SQL සම්බන්ධයෙන් එකම විදිහකටම තමයි ඒ කට්ටිය හැසිරෙන්නේ. නමුත් අපි අර ලියන සුළු වෙනස්කම් තියෙනවා. ඒ කියන්නේ අපි ලියන ක්‍රමවේදේ අපි ලියන logic එකේ සුළු වෙනස්කම් තියෙනවා. syntax වෙනස් වෙන්නේ නැහැ. ඒතර DQL data query language කියන එකේදී අපි select statement එක ගැන කතා කරනවා. මෙයා තමයි SQL වල වැඩිපුරම පාවිච්චි වෙන statement එක. DML වලදී අපි කතා කරනවා කොහොමද මෙන්න මේ කියන තුන්දෙනා ගැන delete insert update කියන තුන්දෙනා කොහොමද අපිට උදව් වෙන්නේ data එහි මෙහි කරගන්නකොට කියලා. අවසානයේ DDL පැත්තට ගියාම එතන කතා කරනවා කොහොමද table එකක් drop කරගන්නේ delete කරගන්නේ ඊළඟට data එක structure එක තියලා data ටික විතරක් delete කරගන්නේ කොහොමද? ඔය කියන දේවල් ගැන කතා බහ කරනවා. right එතකොට අපි මුලින්ම කතා බහ කරන්නේ මේ data definition language නැත්නම් DDL කියන type එක ගැන. right හරි DDL වලට අදාළව දැන් SQL එක කරගෙන යනකොට මම syntax එක කතා කරන්නේ නිතරම උදාහරණ වලින්. ඔයගලන්ට උදාහරණ ගොඩාක් දුරට මේ විදිහට මම ස්ක්වයර් කරලා දකින්න හම්බ වෙනවා. කොටුවක් ඇතුලේ තමයි දාලා තියෙන්නේ. right ඒ කියන උදාහරණයට අදාළව කතා බහ කරගෙන යමු. එතකොට ඔයගලන්ට SQL කියන එක හරිම ලේසි. right දැන් පොත පොඩ්ඩක් ලියන පොත පොඩ්ඩක් ළඟ තියාගන්න අවශ්‍ය දේවල් note down කරගන්න. right හරි. ඒතර data definition language වල මුලින්ම අඳුන්ලා දෙන්න හදන්නේ කොහොමද table එකක් create කරන්න කියලා. මේ table එකක් create කරන එකට පාවිච්චි කරන්න පුළුවන් create table කියන statement එක. right මේ මෙතන ඔයගලන්ට පෙන්නලා තියෙනවා වගේ create table කියන වචන දෙක පාවිච්චි කරන්න පුළුවන්. ඒතර මේක හොඳට මතක තියාගන්න මේ SQL එක වැඩ කරනවා කියලා කියන්නේ මේ අපි සාමාන්‍යයෙන් කතා බහ කරනවා හා සමානයි. අපි දැන් database එකත් එක්ක කතා බහ කරන database එකට කියනවා දේවල් මෙන්න මේක කරලා දෙන්න කියලා. right so create table වලට පස්සේ table name එක දෙන්න පුළුවන්. දැන් මෙතන මම create table පාවිච්චි කරලා තියෙනවා. create table customer කියලා දීලා තියෙනවා. ඒ තමයි table එකේ නම. ඒක අපිට කැමති නමක් ලබා දෙන්න පුළුවන්. ගොඩාක් හොඳයි. නම කෙටි වෙන තරමට සහ නම් අතර හිස්තැන් පවත්වා ගන්නේ නැතුව යන එක. ඊළඟට වැදගත්ම දේ තමයි මෙන්න මේ වරහන් දෙක.
ටේබල් එක ක්‍රියේට් කරන්න කියනවා ටේබල් එකේ නමට පස්සේ ඔන්න ඔය වරහන් දෙක අපි භාවිත කරන්න ඕන. එතකොට මේ වරහන් ඇතුලේ තමයි අපිට අවශ්‍ය වෙන විදිහට මොනවාද මේ ටේබල් එකට උවමනා වෙන්නේ ඒකට ගැළපෙන ෆීල්ඩ්ස් ටික නිර්මාණය කරනවා. ඒ වගේම තමයි ඒ ෆීල්ඩ් එකකට අදාළව අපි ඩේටා ටයිප් එකකුත් ලබා දෙන්න ඕන. right? ඒතර ඩේටා ටයිප් එකක් කියලා කියන්නේ ඩේටාබේස් එකේ ටේබල් එකේ ෆීල්ඩ් එකකට අදාළව. මේ ෆීල්ඩ් එකේ මොනවද කියන්නේ මොන જાතියේ දත්තද භාවිතා කරන්න පුළුවන් කියන එක ගැන ඉන්ඩිකේට් කිව්වා. right? දැන් ඔය create table customer කියන එකට පස්සේ first name char50 කියලා පාවිච්චි කරලා තිනවා first underscore name කියලා තියෙන්නේ. ඒක ගැටලුවක් නෑ first underscore නැතුව එකට ලිව්වා කියලා. right? කෙසේ හෝ අර නම් වලට කරදරයක් නොවෙන්නේ. ඒ කියන්නේ නමක් නිසා අර එකක් ඇති නොවෙන්න අපිට හදාගන්න පුළුවන් ලේසි දේවල්. එතකොට first name ඊට පස්සේ කියලා තියෙනවා char char. char කියලා කියන්නේ characters කියන එක. right? එතකොට char50 characters 50ක් අරගන්න පුළුවන් කියලා තමයි එතනදී පාවිච්චි කරලා තියෙන්නේ. right? එතකොට first name කියලා column එකක් customer කියලා table එක හැදෙනවා first name කියලා column එකක් හැදෙනවා ඊට පස්සේ ඒ දේවල් ටික අදාළ විදිහට table එක filter ගන්නවා පහළට කියලා තියෙන දේවල් ටික. එතකොට අපිට හැම field එකක්ම දැන් උදාහරණයක් විදිහට table එකේ fields 3ක් තියෙනවා නම් අපිට මෙතෙන්දී 3 දෙනා ගැනම කතා බහ කරන්න වෙනවා. right? ඒ කරලා ඒ අදාළ data type එක මොකක්ද කියලා හඳුන්වලා දීලා ඊට පස්සේ අපිට තියෙන්නේ මේ query එක run කරගන්න. නිකන් query එකක් ලිව්ව පමණින් table එක හැදෙන්නේ නැහැ. so query එක run කරන්න ඕනේ. run කරාම තමයි අපිට අදාළ output එක එයා ලබා දෙන්නේ. හරි. එතකොට මෙතන data types වර්ග කීපයක් කතා කරලා තියෙනවා. මේ char කියන එක්කෙනා පාවිච්චි කරන්නේ character කියන එක indicate කරන්න. ඊළඟට මෙතන වාචා කියන එක්කෙනා නෑ වාචා කියලා එක්කෙනෙක් ඉන්නවා වාචා එක පාවිච්චි කරන්නේ variable characters කියන එක පාවිච්චි කරගන්න. right? එතකොට මෙතන නම් දිගටම තියෙන්නේ char එක අවසානයේ තියෙනවා date type එක. right? ඒක ඒ ටික භාවිතා කරන්න පුළුවන් ඔයගලන්ගේ ටියුට් එකේ මේ සෙක්ෂන් එක ඉවර වෙනකොට පෙන්නලා තියෙනවා මොනවාද අන්තිමට පෙන්නලා තියෙනවා මොනවාද ඩේටාබේස් එකක පාවිච්චි කරන්න පුළුවන් data types කියන එක. මෙන්න මෙතන. right. ඔය තියෙන්නේ පාවිච්චි කරන්න පුළුවන් data types ටික. එතකොට ඔය data type වලින් කැමති එකක්. නෑ ඉසුරු SQL කියලා කියන්නේ web designing වගේ එකක් නෙවෙයි ඉසුරු. SQL කියලා කියන්නේ database එකක් එක්ක. ඒ කියන්නේ දත්ත ගබඩා කරලා තියෙන තැනක් එක්ක කතා බහ කරගන්න තියෙන language එකක්. ඒ කියන්නේ අපිට අවශ්‍ය නම් දැන් දත්ත ටික දැන් ඔයගොල්ලෝ real world ගියාම මෙන්න මෙහෙම දෙයක් වෙන්නේ. ඔයගොල්ලෝ ATM machine එකකට ගිහිලා තියෙනවානේ. ATM machine එකේදී ඔයගොල්ලෝ ATM card එක දාලා pin එක enter කරාම ඔයාගේ ගිණුමේ ශේෂය සහ ඔයාට අදාළ දේවල් ටික පෙන්වනවා. ඒත් ඔයා ඒ මොහොතේ වැඩ කරන්නේ කම්පියුටර් එකක් එක්ක. හැබැයි ඔයා වැඩ කරන කම්පියුටර් එක ඇතුලේ නෙවෙයි ඔයාගේ data ටික තියෙන්නේ. data ටික තියෙන්නේ ඒ අදාළ බැංක් එකේ සර්වර් එකේ. නැත්තම් ඒගොල්ලන්ගේ මේන් ෆ්‍රේම් එකේ. මේන් ෆ්‍රේම් එක ඇතුලේ දත්ත ටික ගබඩා කරලා තියාගෙන ඉන්නේ tables වල. ඒ table එකේ තියෙනවා ඔයාගේ account number එක ඒකට අදාළ පින් එක ඒකේ ඒ ගිණුම් ශේෂය ඔය කියන දේවල් ටික තියෙනවා. එතකොට අන්න ඒ කියන දේ
ඔයාට මේ ඉස්සරහ තියෙන ප්‍රෝග්‍රෑම් එකක් එක්කට ගෙන්න ගන්නකොට අපි කරන්නේ ටේබල් එකෙන් යම් කිසි සිලෙක්ටඩ් දේවල් ටිකක් ෆිල්ටර් කරගෙන එන එක. right? ඒතර එහෙම ෆිල්ටර් කරගන්න ගියාම නැත්නම් ඒ ඩේටාබේස් එකේ ටේබල් එකකින් දෙයක් ඉල්ලන්න ගියාම අපිට මේ SQL උවමනා වෙනවා. අපි ප්‍රෝග්‍රෑම් කරනකොට අපේ ප්‍රෝග්‍රෑම් එකේ අපි ලියනවා දැන් අපි Python කතා කරනකොට ඔක් ගැන කතා කරනවා අගට Python එක database එකක් එක්ක connect වෙන්නේ කොහොමද කියලා. ඒකට අපි Python program එකෙන් program එකක් ලියනවා database එක access කරලා මෙන්න මේ කියන data ටික අරගෙන එන්න කියලා. right? දැන් ඔයගොල්ලන්ගේ email account එකකට log වෙනවනේ. email account එකට log වෙනකොට ඔයගොල්ලෝ username password දීලා sign in button එක ඔබනවනේ. එබුවම සිද්ධ වෙන්නේ ඔයාගේ username password internet හරහා අරගෙන යනවා. අපි හිතමුකෝ Gmail account එකකට log වෙන්න හදන්න කියලා. Gmail එකේ දත්ත ගබඩා කරලා තියෙන තැනට username password ගබඩා කරලා තියෙන තැනට. එතනින් check කරගන්නවා username එකට අදාළ password එක හරිද? හරිනම් ඔයාට access දෙනවා. එතකොට අන්න ඒගොල්ලෝ retrieve කර ගැනීමක් එතන කරලා තියෙනවා. right? එක්ක check කිරීමක් නැත්නම් retrieve කිරීමක්. retrieve කරලා check කරන්නත් පුළුවන්, direct ගිහලා check කරන්නත් පුළුවන්. එහෙම දෙයක්. right? තව ඕගලන්ට පොදුවේ පාවිච්චි කරන්න වෙන තැනක් ඔගොල්ලෝ ස්ටුඩන්ට් ඉන්ෆර්මේෂන් සිස්ටම් එකකට නිකන් අත ගහලා තියෙනවා නම් ඒ කියන්නේ අත්දැකීමක් තියෙනවා නම් ඔයගොල්ලෝ ඔයගලන්ගේ නම ටයිප් කරලා එන්ටර් කරාම ඔයගලන්ගේ ඩීටේල්ස් ටික view කරන්න ඕනේ. right? එතකොට ඔයගොල්ලෝ පාවිච්චි කරලා තියෙනවනේ නෑ එකක් පාවිච්චි කරලා තියෙනවා කියලා හිතන්න අමාරුයි. SMS වලින් data retrieve කරන එක පාවිච්චි කරන්නේ නැහැ ඔයගොල්ලෝ වැඩි නේද? තව ප්‍රැක්ටිකල් විදිහක් ඉසුරු අයිඩියා එක ගියාද ඔයගොල්ලෝට? මොන විදිහටද මේක වැඩ කරන්නේ කියන එක? ඔව්. මොකද database කියන ඒවා මෙහෙමයි පුතේ. database කියන ඒවා හැමතැනම තියෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලට web එක හරහා database එකක් access කරන්න පුළුවන්. standalone computer එකක් හරහා database එකක් access කරන්න පුළුවන්. ඊට පස්සේ network එකක් හරහා database එකක් access කරන්න පුළුවන්. right? database එක කියලා කියන්නේ දත්ත ගබඩා කරලා තියාගෙන ඉන්න තැන. එයාගෙන් දත්ත අපි ඉල්ලලා ගන්න නම් අපිට SQL කියන language එක ඕනේ. නිකම්ම අපිට දත්ත ගෙන්න ගන්න බෑ. right? SQL language එක තමයි අපි පාවිච්චි කරන්නේ දත්ත ලබා ගැනීම සඳහා. අපිට අවශ්‍ය පරිදි දත්ත ලබා ගැනීම සඳහා. right? ඒ වගේම ඔය table create කරන්න, delete කරන්න මේ දේවල් වලටත් අපි පාවිච්චි කරනවා. කරගෙන යනකොට පොඩ්ඩක් තේරෙයි. right? බලමු කොහොමද කියලා. ඒතර මෙතන තියෙන මේ data types ඔක්කොම මතක තියාගන්න අවශ්‍ය නැහැ. නමුත් පොඩ්ඩක් අර අපිට නිතරම පාවිච්චි වෙන දේවල් ටිකක් මතක තියාගන්න. මේ චා කියන එක කෙනා පාවිච්චි වෙනවා. වාචා කියන එක කෙනා පාවිච්චි වෙනවා. චා කියන්නේ character කියන එක. වාචා කියන්නේ variable character කියන එක. right? ඊළඟට ඔය integer කියන එක පාවිච්චි වෙනවා. සර් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. කියන්න. සර් දැන් ඔය WhatsApp වගේ මේ chat applications වලදී මේ ඒගොල්ලෝ කියනවානේ දැන් මේ send message එක යවුවට පස්සේ ඒගොල්ලන්ගේ database එකට ඇවිල්ලා ඊට පස්සේ receive කරන කෙනාට receive වුණාට පස්සේ database එකනොත් remove වෙනවා. ඊට පස්සේ දැන් අර අදාළ user විතරයිනේ ඒක බලන්නත් පුළුවන් කියන්නේ encrypt කරලා තියෙනවා කියන්නේ. encrypt කරලා තියෙනවා කියලා. ඔව්. එතන වෙන process එක මොකද්ද සර්? එතන මෙහෙමයි මට කියන්නේ මට හරියටම ඔයාලට කියන්න බෑ මේකයි සිද්ධ වෙන්නේ කියලා. නමුත් මට මෙහෙම දෙයක් කියන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා දැන් ඔයාගේ ෆෝන් එකේ ඒ කියන්නේ සර් අපි එහෙම එකක් හදනවා නම් කොහොමද කරන්න ඕනේ? chat application එකක් හදනවා නේද? ඒ වගේ එකක් හදනකොට මෙහෙමයි. කියන්නේ encrypt කරලා මේ අර විදිහට database එකෙන් remove වෙන මෙහෙමයි. ඒකට ටිකක් ලොකු මෙකැනිසම් එකක් ඒගොල්ලෝ පාවිච්චි කරනවා. සරල chat applications තියෙනවා database එක කිසිසේත්ම සම්බන්ධ කරගන්න නැතුව මගේ message එක කෙලින්ම ඔයාට ලැබෙන්නත් ඔයාගේ reply එක කෙලින්ම මට ලැබෙන්න. ඒක අපි ඒක හරියට අපි දෙන්නගේ අතරේ line එකක් ඇදලා තියෙනවා. අපි දෙන්නට විතරයි communicate කරගන්න පුළුවන් වෙන්නේ. නමුත් දැන් ඔය WhatsApp වගේ තැනකට ගියයින් පස්සේ ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ අපි යවන ඒවා එක තැනක save වෙන්න ඇරලා ඒක retrieve කරනවා
අදාළ receiver right ඒ කියන්නේ ඔයා මට එවනවා නම් මුලින්ම message එක ඇවිල්ලා ඒගොල්ලන්ගේ server එකක store වෙලා ඒකෙන් තමයි මට retrieve කරන්නේ මොකද්ද මට එවලා තියෙන message එක කියන එක. එතකොට අර ටික කාලයක් ඒක ඒ database එකේ තියලා ඒගොල්ලෝ මකා දානවා කියන එක අපිට අර හිතා ගන්නත් පුළුවන් දේ තමයි අපිට පරණ messages සමහර ඒවා access කරන්න බැරි වෙලා යනවනේ. උඩහට යනකොට එක තැන එතකොට මේ ෆෝන් එකේ අපේ මේ වෙනම පොඩි ඩේටාබේස් එක නෙමෙයි අපිට රිසීව් වෙන මෙසේජ් ටික තියෙන්නේ. නෑ මෙහෙමයි. අපේ ෆෝන් එකේ ඩේටාබේස් එක නෙවෙයි තියෙන්නේ. එහෙමනම් අපිට අපේ දේවල් වෙන් කරලා අඳුර ගන්න පුළුවන්. මේ කියන්නේ අපිට වෙන් කරලා ගන්න පුළුවන් වෙන්න ඕනේ. අපිට කියන්නේ අපේ නෑ සර්. ඒ කියන්නේ දැන් අපිට මැසේජස් ආවට පස්සේ දැන් අපේ WhatsApp storage එක වැඩි වෙන්නේ කොහොමද එතකොට? ඒ කියන්නේ ඒක හරි. ඒ WhatsApp storage එක වැඩි වෙන්නේ අපිට receive වෙන data device එක ඇතුලේ capacity එකක් විදිහට save වෙනවා. ඒ කියන්නේ පින්තූරයක් ආවොත් එහෙම වීඩියෝ එකක් ආවොත් එහෙම ටෙක්ස්ට් රිසීව් වුණොත් එහෙම ඒ විදිහට එනවා. නමුත් ඒගොල්ලෝ කනෙක්ෂන් එක තියාගෙන ඉන්නේ ඒක හරියට අර ඩුවල් ලින්ක් එකක් වගේ. ඒ කියන්නේ ඔක්කොම ටික අපි ගාව දාලා තියන්නේ නැහැ. රිට්‍රීවල් තියෙනවා. ඒකනේ ඔයා වෙන මැසේජ් වෙන ෆෝන් එකකට ආවෙන් පස්සේ ඒගොල්ලෝ අපෙන් අහනවානේ පරණ මැසේජස් රිට්‍රීව් කරන්නද කියලා. ඔව් නේ සර්. එතකොට ඒගොල්ලෝ ගාවත් බෑකප් එකක් ඇති. ඒගොල්ලෝ ගාව බෑකප් එකක් තියෙනවා. ඒගොල්ලෝ නිතරම ඒක ඩුවල් විදිහට මේන්ටේන් කරනවා. ඔයාටත් තියාගන්න කියනවා. ඔයාට ඔතොරිටි එක දීලා තියෙනවා කැමති නම් අස් කරන්න. ඔයා අස් කරොත් ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ බෑකප් එකනුත් අස් කරනවා. ඒ කියන්නේ ඒතර ඔයා තමයි එතන සුපර් යූසර් විදිහට ඉන්නේ. ඔයා අස් කරන දෙයක් ඒගොල්ලෝ හිතනවා මේක permanently delete කර යුතු දෙයක් මෙයා මේ අස් කරන්නේ. ඒක නිසා අපි මෙතනින් අස් කරන්න ඕනේ කියලා. එතකොට දෙපැත්තක් ඒගොල්ලෝ මේන්ටේන් කරනවා. දැන් Google Drive එකෙත් ඔය වැඩේ කරනවා. Google Drive එකෙත් ඒගොල්ලෝ option එකක් දීලා තියෙනවා offline save කරගෙන තියාගෙන වැඩ කරන්න පුළුවන්. online ආපු ගමන් sync වෙන විදිහට. එතකොට දෙපැත්තක් මේන්ටේන් කරන විදිහට ඒගොල්ලෝ කතා බහ කරනවා. ඒ කියන්නේ වැඩේ මෙකැනිසම් එක හදාගෙන යනවා. ඒ වගේ එකක් දැන් ඔයා එහෙම ඇප්ලිකේෂන් එකක් ඩෙවලොප් කරනවා නම් ඒක ටිකක් සංකීර්ණයි. මොකද ඔයාට ඩේටාබේස් එකක් තියෙන්න ඕනේ, සේව් කරගන්න විදිහක් තියෙන්න ඕනේ. එහෙම දෙයක් කරන්න ඕනේ. එහෙම නැත්නම් chat application වගේ දේවල් අපිට ඔය JavaScript වගේ පාවිච්චි කරලා කරගන්න පුළුවන්. අපිට chat applications හදන්න පුළුවන්. නමුත් ඒක අර one to one communication එකක් වෙන්නේ. ඒ කියන්නේ WhatsApp වගේ එකක් හදනවා නම් ඒක ටිකක් අර large scale application. ඔව් සර්. එතකොට ඒක encrypt වෙනවා කියන්නේ ඒක වෙන්නේ කොහොමද? encrypt කරනවා කියලා කියන්නේ security පැත්තක්. ඒ කියන්නේ ඒක මේ වෙන්නේ කොහොමද program එකෙන්? ඒ encrypt වෙනවා කියන එක සිද්ධ වෙන්නේ අපි network වල කතා කරේ data scramble කරනවා කියලා. ඒ කියන්නේ මම hello කියලා වචනයක් ඔයාට type කරලා යවුවම මගේ phone එකෙන් එළියට යන්නේ encrypted message එකක්. එතකොට ඒක මගදී කෙනෙක් hack කරලා අපේ data line එක communication line එක hack කරලා බැලුවොත් එයාට hello කියන වචනේ hello කියන විදිහට නෙවෙයි පේන්නේ. ඒක scramble වෙලා පේන්නේ. එයාට තේරුම් ගන්න බැහැ මොකද්ද කියන එක. සමහර රට අර දැන් අපි පාස්වර්ඩ් සේව් කරද්දී හැෂ් කරලා සේව් කරන්නේ අන්න ඒ වගේද? ඔව් ඒ වගේ මෙතඩ් එකක් යන්න පුළුවන්. ඊට වඩා ගොඩක් ලොකු ඇල්ගොරිතම් එකක් එන්ක්‍රිප්ට් වෙනවා කියලා කියන්නේ. ඒ කියන්නේ ඒවට තියෙනවා එක එක ඇල්ගොරිතම්ස් අපිට පාවිච්චි කරලා දැන් WhatsApp නම් හැෂ් කරන්න පුළුවන්ද සර්? මෙහෙමයි. ඕක අපේ කියන්නේ ඔය හැෂින් කියන පැත්තට අදාළවම විතරක් අපිට කතා බහ කරන්න බෑ. ඒක ඒගොල්ලන් පාවිච්චි කරන ඇල්ගොරිතම් එකට දාලා කතා කරනවා. ඒගොල්ලෝ සමහරලාට කතා කරනවා A to Z ඇල්ගොරිතම් එකක් කියලා. A to Z ඇල්ගොරිතම් එකක් කියලා කියන්නේ මේක ඔයගලගේ සිලබස් එකෙන් පිට right. ඒගොල්ලෝ දැන් උදාහරණයක් විදිහට hello කියන වචනේ ඒගොල්ලෝ ඒ ඇල්ගොරිතම් එකේ කන්ටැක්ට් කරනවා A to Z තියෙන පැටර්න් එකෙන් ඔයා මොන අකුරේ ඉඳලාද ඔයාගේ වචනේ පටන් ගන්න කියලා. ඔයා දුන්නොත් A to Z ඇල්ගොරිතම් එකේ D කියන අකුර ගාව ඉඳලා එන්ක්‍රිප්ට් කරන්න කියලා. එතකොට ඒගොල්ලෝ කරන්නේ D තමයි ඔයාගේ පළවෙනි අකුර විදිහට සලකන්නේ. ඒ කියන්නේ ඔයා A type කරොත් A convert වෙනවා D බවට. ඒ විදිහට BCDE කියන ඒවා ඇල්ගොරිතම් එකේ ඉස්සරහට කන්වර්ට් කිරීම කරනවා. right ඔය ඒක ඇවිල්ලා සරලම එන්ක්‍රිප්ෂන් මෙතඩ් එකක්. ඒ වගේ එක එක විදි පාවිච්චි කරනවා. කොහොම හරි එතනදි කරන්නේ අර මොනවාද security ensure කරන එක. third party එකක් ඇවිල්ලා ඒ ගොඩක් වෙලාට ඔක sensitive data වලට ගැලපෙන්නේ මේ අදාළ වෙන්නේ passwords ඊළඟට මොනවද credit card numbers ඔය කියන වගේ පැත්තට තමයි ගොඩක් වෙලාවට යන්නේ. hashing කියලා කියන්නේ ඒක එක side එකක් විතරයි. අපිට ඒක කියන්න බෑ නිතරම ඒ මෙතඩ් එකම පාවිච්චි කරනවා කියලා. එන්ක්‍රිප්ෂන් වලදී කියන්නේ මම එන්ක්‍රිප්ෂන් එහෙම ලොකුවට දිගට කියවලා නැහැ. මම මේ
උඩින් මම මේවට කියන්නේ මම ගාව තියෙන දැනුමත් එක්ක ඒගොල්ලෝ පාවිච්චි කරන මෙකැනිසම් එක security ensure කරන්න පාවිච්චි කරන මෙකැනිසම් එක. ඒක ඔයා තව හොයලා බලනවා නම් කියවලා හොයලා බලන්න ඕනේ. මොන විදිහටද මේ දේවල් සිද්ධ වෙන්නේ කියන්නේ. clear? ඔය මම දාන්න තරම හොඳේ. ඔයාලට තව හොයත හැකියි ඔක. ඔව් සර් ටිකක් තේරුණා. right හරි. right. එතකොට අපි මුලින්ම කතා කරන්නේ DDL ගැන, data definition language එක ගැන. එතකොට data definition language එකේ කතා කරන්නේ කොහොමද database එකක් create කරගන්නේ, කොහොමද table එකක් create කරගන්නේ, database එක ඇතුළේ table එකක් create කරගන්නේ කියන දේවල් ටික. right. එතකොට මුලින්ම මම ඔය කිව්වා වගේ table එකක් create කරගන්න create table කියන keywords දෙක පාවිච්චි කරනවා. ඊට පස්සේ අපි table එකේ නම දෙන්න ඕනේ. මේක අපි අර දැන් අපි සාමාන්‍යයෙන් SQL සලකනවා මේ fourth generation language එකක් විදිහට. ඒ කියන්නේ අපි program කරන්න, කියන්නේ අපෙන් කරගන්න අවශ්‍ය දේ අපි program කරන්නේ. දැන් අපි Python අරගත්තොත් Python අපි අරගන්නේ third generation language එකක් විදිහට. අපි Python වලදී අපි code කරලා කියන්න ඕනේ step by step මොකද කරන්න කියලා. හැබැයි SQL වල අපි කරන්නේ නිකන් SQL වලට instruction එකක් දෙන එක විතරයි. table එකක් create කරන්න මෙන්න මේ දේවල් ටික කරලා කියලා. ඒකට එයා DBMS එක access කරලා ඒකේ table structure එක හදලා fields වෙනම හදාගෙන tables දාන්න පුළුවන් වෙන විදිහට ඒ structure එක හදාගන්න. ඒතර ඒක programmer ගේ පැත්තට වැඩ ගොඩක් අඩු කරන language එකක්. නැත්නම් fourth generation පැත්තට ළඟ language එකක් කියලා තමයි කතා බහ කරන්නේ. right. එතකොට SQL මතක තියාගන්නකොට ඕගලන්ට කියන්නේ SQL practice කරනකොට මම ඕගලන්ට කියන දේ සාමාන්‍යයෙන් අපි දෙයක් කියන විලාසයක් තියෙනවානේ. අන්නේ විලාසයට බොහොම ළඟයි මේ SQL වල syntax කියන දේවල්. එතකොට දැන් මේක අපි සාමාන්‍ය ඉංග්‍රීසි වලින් කතා කරොත් අපි කියන්නේ create table එකක් හදන්න. ඊට පස්සේ table එකේ නම දෙනවා customer. ඊට පස්සේ කියනවා table එකේ ඒ හදන table එකේ fields ටික මොන වගේද? මේක තමයි field එක, මේක තමයි data type එක. ඊට කමා එකක් දැම්ම මේක තමයි field එක, මේක තමයි data type එක. ඒ විදිහට අපි fields ටික වෙන වෙනම කියනවා. ඒ නිසා ඔන්න ඔය pattern එක ඕගොල්ලෝ follow කරන්න. එතකොට ඕගලන්ට SQL ඔලුවට දාගන්න හරි ලේසි. right. හරි. දැන් මේ create table කියන එක මම පාවිච්චි කරනවා අපේ ප්‍රශ්න සෙට් එකත් එක්ක. මෙතනදී මම ඔයගලන්ට දීලා තියෙන්නේ මේ වගු 4ක් දීලා තියෙනවා. right. ඔව් මේවන් අනිවාර්යයි. මම ඒක කියන්නේ අපිට database එක මෙවන් අහන ප්‍රශ්නේ table create කරන්න කලින් database එකක් create කරන්න ඕනේ නේද කියලා අනිවාර්යයි. මොකද database එක තමයි ලොකු. ඒක තමයි ගෙදර. ඒතර ගෙදර කාමර තමයි tables කියලා කියන්නේ. ඒතකොට ගේ හදලා ඉන්න ඕනේ ඇතුලේ කාමර ටික අපි හදාගන්න. right. ඒ කියන්නේ structure එක ලොකු structure එක තියෙන්න ඕනේ. ඒක ඇතුලට පොඩි දේවල් ටික fill කරන්න. right. එතකොට database එක create කරගන්නේ create කියන statement එකෙන්මයි තමයි create database කියන එක පාවිච්චි කරලා database එක create කරගන්න පුළුවන්. right. හරි. එතකොට මම මෙතන දීලා තියෙනවා tables 4ක්. ඔය tables 4ට අදාළව තමයි මේ ප්‍රශ්න ටික මෙතන අහලා තියෙන්නේ. right. අපි බලමු මේ වැඩේ කොහොමද කරන්න කියලා. මම මේකට පාවිච්චි කරන්නේ මේ workbench කියන MySQL version එක. කියන්නේ version එක කියලා කියන්නේ ඒගොල්ලන්ගේ workbench වල තමයි ඒගොල්ලෝ සර් මේ අපි ඔය හදන database දැන් අපිට websites වලට ඒ වගේ mobile app පරව මේවා දුත් ඒ ඕනේ එකකට එකම database එක use කරන්න පුළුවන් සර්? පුළුවන්. හැබැයි ඕගොල්ලෝ බලන්න ඕනේ කියන්නේ දැන් web app එකක් නම් web app එකට ගැලපෙන ජාතියේ DBMS එකක් තෝරගන්න ඕනේ. දැන් මේ MySQL කියලා කියන්නේ web and standalone කියන දෙකටම support කරනවා. right. Android වලට අදාළව මම දන්න තරමින් ඒ කියන්නේ Android ට අදාළ databases තියෙනවා. ඊළඟට ඔයා web එකේ කරනවා නම් MySQL එතකොට Android වලට support කරන්නේ නැද්ද? ඒක පුතේ මට පොඩ්ඩක් හොයලා බලන්න වෙනවා. මට එහෙම ලොකුවට idea එකක් නැහැ MySQL and Android sync වෙනවද කියලා. ගොඩක් දුරට sync වෙන්න පුළුවන්. මොකද MySQL කියලා කියන්නේ open source database එකක්. ඒක නිසා ගොඩක් වෙලාවට මේකේ versions තියෙන්න පුළුවන්.
ඒ කියන්නේ MySQL standalone, MySQL web, right? ඊට පස්සේ MySQL mobile ඒ විදිහට versions තියෙන්න පුළුවන්. right? දැන් ඔය Oracle database එක ගොඩක් වෙලාවට ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ mobile versions වලට ලං වෙන්න. ඒ වගේ අර මම කිව්වේ කියන්නේ අපි කරන app එකට ගැලපෙන DBMS එක තමයි අපි හොයලා අරගන්න ඕනේ. right? දැන් ඔය MS Access කියලා තියෙන්නේ Microsoft වල. Access කියලා කියන්නේ database එකක්. right? එතකොට Access කියන එක mobile වලට පාවිච්චි කරන්නේ නැහැ. මෙයා ගොඩක් වෙලාවට desktop standalone version වලට තමයි පාවිච්චි කරන්නේ. right? එතකොට ඒ වගේ අර sync වෙන එක right? තව තියෙන ඔය Postgres හරි මට හරියට නම මතක නැහැ. ඒ වගේ versions කීපයක් තියෙනවා. versions නෙවෙයි types වර්ග කීපයක් තියෙනවා. නම් වලින් අරගත්තම එක එක companies වලින් එළියට දාපු වර්ග කීපයක් තියෙනවා. සර් මේ දැන් අපි Android app එහෙම හදද්දී Java වලින් වගේ හැදුවොත් එහෙම දැන් Java වලට මේ MySQL support කරනවා කියනවා. ඒ වුණාට Android වලට support කරන්නේ නැහැ කියනවා. එතකොට මේ අන්න ඒක තමයි උතන ප්‍රශ්නේ තියෙන්නේ. ඒ කියන්නේ ඔයා platform කීපයක් පාවිච්චි කරගන්නකොට ඔයා බලන්න ඕනේ universal තැන. ඒ කියන්නේ එහෙමනම් Javaත් support කරන Androidුත් support කරන කෙනෙක් වෙන්න ඕනේ. එහෙම කියන්නේ සර් දැන් අපි දැන් Android target කරගෙන Java වලින් program එකක් ලිව්වොත් ඒකට MySQL පාවිච්චි කරන්න පුළුවන් නේ. I කියන්නේ Android target කරගෙන Java වලින් program එකක් ලිව්වොත් MySQL අරගන්න. ඔව් එතකොට පුළුවන්. මොකද එතකොට Java and MySQL නේ යන්නේ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඔයා ඒක app එකකට convert කරනකොට තමයි ගැටලු වෙන්නේ. දැන් එතකොට Android වලින් through MySQL support කරගන්න බැරි වෙනවනේ. එතකොට අපිට Java හරහා ඒ වැඩේ කරන්න බෑ. Java මෙහෙමයි. ඒවට ඔය අපි දැන් අපේ සිලබස් එකේ නේ අපි පාවිච්චි කරන ඔය XML වගේ languages තියෙනවා. intermediary languages කියලා. ඒතකොට ඒගොල්ලෝ කරන්නේ ඔය fix වෙන්නේ නැති දේවල් fix කරලා දෙනවා. කට්ටිය ඒගොල්ලෝ. එහෙම විදි තියෙනවා. එතකොට කරන්නේ conversion එකක් යන්නේ. කියනවා දැන් Java වලින් ලියලා තිබ්බම Java and MySQL හදලා Android එකක් එක්ක වැඩ කරන්න ගියාම ඔයා මුලින්ම Android එක MySQL එක්ක fix වෙන්න මැදට තව language එකක් හයි කරනවා. ඒක හරියට අපි කියනවා bridge කරනවා කියලා. ඒකට ඔයා මුලින් bridge එකක් හදන්න ඕනේ. ඒ bridge එක හදන්න එක එක languages පාවිච්චි වෙන්න පුළුවන්. ඒ ගැන මට ලොකු idea එකක් නැහැ. ඒතර bridge එක හදලා ඔයා කියනවා Android එකට ඒ bridge එක through මේ database එක අරගන්න කියලා. ඔය ඔයගොල්ලෝ Java try කරනකොට අපි machines වලට දානවනේ Java runtime environment JRE කියලා එකක්. ඒ runtime environment එක දාන්නේ Java computer එකත් එක්ක fix කරගන්න. නැත්තම් JRE එක නැතුව Java වලට run වෙන්න බෑ. ඒ වගේ ඔය runtime environment එකක් කියන්නේ program එක run වෙන්න තියෙන අවශ්‍යතාවක් requirement එකක්. ඒ වගේ ඔය අපි දැන් උතර පාවිච්චි වෙන platform දෙකක්නේ. එකක් Android අනිත් එක MySQL. දෙන්නම aliens දෙකක් තියෙන. ඒ දෙන්නට දෙන්න වෙනස්. එතකොට මේ අතරමැද්දේ අපි bridge කරගන්න ඕනේ කොහොමද MySQL එකක තියෙන දේවල් ටික Android පැත්තට අරගෙන යන්නේ කියලා. නැත්නම් Android පැත්තේ තියෙන ටික MySQL එක කතා කරන්න කියලා. right කියවලා බලන්න. ඕවට තියෙනවා සෑහෙන කියන්නේ හෙව්වොත් හොයාගන්න සෑහෙන sources තියෙනවා. right හරි මං workbench එක පාවිච්චි කරලා යන විදිහ පොඩ්ඩක් කියලා දෙන්නම්. workbench එක ඕගොල්ලෝ install කරගන්න ඕනේ. සාමාන්‍ය විදිහට install කරගන්න තියෙන්නේ. ඒක install කරනකොට එකම එක තැනක username password එකක් අහනවා. අන්න එතනදී username password හොඳට මතක තියාගන්න. ඒ කියන්නේ නැත්තම් මතක හිටින username එකකුයි password එකකුයි දෙන්න. ඒක දුන්නයින් පස්සේ ඕගොල්ලෝ workbench open කරායින් පස්සේ මෙන්න මෙතන මේ MySQL connections කියන තැනින් ඔගොල්ලෝ මුලින් connection එකක් create කරගන්න ඕනේ. right මම මේ plus mark එක select කරාම මෙයා අහනවා connection එකට name එක මොකක්ද කියලා. දැන් මම මෙතන දේවල් දෙකක් දීලා තියෙනවා. මෙතන වෙන නමක් දෙන්නම්. student info කියලා මම දෙන්නම්. student info කියලා නෑ මෙතන මම හිතන්නේ නෑ. ඔව් student info කියලා connection name එක දෙනවා. right ඒක ඔයගලන්ට කැමති නමක් දෙන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. මේ දේවල් මුකුත් change කරන්න දෙයක් නෑ. password එකත් සාමාන්‍යයෙන් එයා automatically ගන්නවා. right මට connection එක test කරන්න පුළුවන්. ඔන්න ඔතනදී password එක ඉල්ලයි.
තප්පරයක් ඉන්න මට පාස්වර්ඩ් එක මතක නැහැ. right password එක මතක තියෙන එකක් දෙන්න ළමයි right නැත්තම් connection එක okay කරගන්න බැරි වෙයි ඊට පස්සේ ඔයගලන්ට මේක okay කරන්න තියෙන්නේ okay කරාම මේ instance එක මේ පැත්තෙන් හැදෙනවා මේ තියෙන්නේ අපි දීපු student info කියන instance එක ඊට පස්සේ ආව double click කරාම open වෙනවා open වුණාම ඒ අපිට අදාළ instance එක තමයි open වෙන්නේ මේ වෙනකොට අපි හදලා තියෙන databases තියෙනවා නම් ඒවා පෙන්නනවා මෙතන දැන් මගේ මේ student db කියලා කියන්නේ මම දැනටමත් හදලා තියෙන database එකක් right ඔය කලින් ප්‍රැක්ටිකල් කරනකොට අපි පාවිච්චි කරපු එකමයි right ඒතර sys කියලා කියන්නේ by default එන database එක ඔයගලන්ට මෙතන අලුතෙන් database එකක් හදන්න පුළුවන් database එකට mysql වලදී පාවිච්චි කරන නම තමයි schema එක කියන එක right schemas කියන එක ඒතර මෙතනින් පුළුවන් ඔයගලන්ට අලුත් scheme එකක් හදාගන්න මෙන්න මේ plus mark එක තියෙන තැන right ඒතර මම මෙයාව ඕකේ ඉන්ස්ටෝල් කරද්දී අර setup type එක ඉල්ලනවා developer default ද server only ද එතනින් මොකද්ද developer කියන්නේ ඒගොල්ලෝ by default තෝරලා තියෙන option එකක් තියෙනවා නේද developer default ඒක යන්න ඒ ඔක්කොම ඊට පස්සේ ටික් කරන්න දෙකක් කියනවා requirements mysql for visual studio එකද connector python ඒක නම් requirement එක ඒ දෙක check කරන්න නැතුව continue කරන්න දෙන්නේ නැද්ද නෑ ඒ මොකක්ම හරි ඉල්ලනවද ඔව් මට කියන්න connection මේ type දෙක මොනවද තියෙන්නේ කියලා mysql එකයි python එකයි mysql එක දෙන්න ඒකෙත් ටික් කරාට පස්සේ ඒ කියන්නේ සිලෙක්ට් කරාට පස්සේ චෙක් කරන්න එනවා මොකක්ද එකක් යටින් මොකක්ද ඔව් ඒ ටික චෙක් කරන්න මේකේ තියෙනවා ගොඩක් වෙලාට චෙක් කරලා කන්ෆිගර් කරලා ටිකක් වෙලා යනවා ඔය මේ එකට මේ ඉන්ස්ටොලේෂන් එකට ඒක ෆේල් වුණා නේද ෆේල් වෙනවා කියලා කියන්නේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක නම් ඕන වෙන්නේ නැහැ ඕකට පොඩක් වීඩියෝ එකක් බලලා ඔයගලන්ට එවන්න කොහොමද යන්නේ කියලා මට දැන් මේක uninstall කරලා install කරන්න මම දැන් යන්නේ නැහැ හේතුව මේ ටයිම් එක යන නිසා අපි දැනට පොඩ්ඩක් මෙහෙම කරගෙන යමු චෙක් කරන්න නැතුව next කියාට පස්සේ install වෙනවා right ඒක තමයි මම කිව්වේ එහෙම නැතුව යා ගන්න පුළුවන් මට මතක විදිහට එහෙම ගිහලා බලන්න හරි right එතකොට දැන් මේ ටික බලන් ඉන්න එතකොට ඔයගලන්ට වැඩේ කරගන්න පුළුවන් අලුත් ස්කීම් එකක් ආවෙන් පස්සේ ඒකට අලුත් කියන්නේ නමක් දෙන්න ඔයගොල්ලෝ කැමති නමක් දෙන්න right මම මෙතන student db පාවිච්චි කරලා තියෙන නිසා මම මෙතන student info db කියලා දෙනවා right ඒ දීලා මේක apply කරනවා right right ඔක ඔව් මේ කියන්නේ මේ cases ඒ කියන්නේ මම මේක capital simple පාවිච්චි කරලා තියෙනවානේ මේගොල්ලෝ යන්නේ තනිකරම simple වලින් ඒක නිසා මේක මේ නමින් යවනවා කියලා මම ඒක ඕකේ කරනවා හරි දැන් ඔයගලන්ට පේනවා ඇති මෙතන මම ඒක ඕකේ කරාම මෙයාමට පොඩි window එකක් open කරලා පෙන්නනවා දැන් මේ run කරන්න හදන query එක තමයි මේ පෙන්නන්නේ මේ පේනව නේද create කියන keyword එක පාවිච්චි වෙලා තියෙනවා මෙතන තියෙන schema right ඊළඟට student info db right ඒ කියන්නේ අපේ scheme එකේ මේ database එකේ නම මම මේක apply කරාම execute sql statement ඒක success කියලා එනවා right successfully apply to the database මම ඕක finish කරාම මට මෙන්න මෙතන මේ list එකේ දැන් ඔයගලන්ට පේනවා ඇති student info db කියලා අලුතෙන් database එකක් හැදිලා තියෙනවා. ඒතර මෙයාව expand කරලා බැලුවොත් මෙයාගේ tables තියෙනවා. tables expand කරන්න බෑ ඔයගලන්ට. මොකද tables මොකුත් නැහැ. දැන් මේ මම කලින් හදපු database එක expand කරාම ඔයගලන්ට පේන්නේ මේ tables කියන තැන මට දිගාරින්න පුළුවන්. right මෙයා දිගාරියාම මේ
ඔය අපේ ටියුට් එකේ තියෙන ටේබල්ස් ටික ඒ විදිහටම ඔයගලන්ට දකින්න හම්බ වෙනවා. කියන්නේ මම මෙතන ක්‍රියේට් කරා ඒ දේවල් ටික කලින් ප්‍රැක්ටිකල් එකේ. ඒතර ඔයගොල්ලෝ ක්‍රියේට් කරන ඒවා එන්නේ මෙතනට. right. හරි. ඒතර දැන් ඔන්න student info db එක අපි database එක හදාගෙන තියෙනවා. right. අපි database එක හදාගෙන ඉවරයි. ඊට පස්සේ අපි කරන්නේ දැන් අපිට මෙයාව අපිට අවශ්‍ය නම් අර මේ database එක හදපු විදිහටම මේ උඩ තියෙන items පාවිච්චි කරලා tables හදාගෙන යන්න පුළුවන්. මේ මෙතන තියෙනවා create new table. ඒතර අපිට wizard එකක් එන්නේ. ඒ කියන්නේ බොහොම ලේසියෙන් structures ටික මේ මොනවාද fields ටික දීලා ටටක් ගාලා හදන්න පුළුවන්. නමුත් දැන් අපි මෙතන ඉගෙන ගන්න හදන්නේ SQL. ඒක නිසා මම SQL type කරලා ඒ කියන්නේ මේ අදාළ SQL command එක type කරලා මේක ඇතුලේ දේවල් ටික හදන්න යන්න. ඒතර ඕක කරන්න නම් ඔයාගේ මේ හදාගත්ත database එක default database එක වෙලා තියෙනවා. මෙතන databases 3ක් තියෙනවනේ. මම අවසානයේ වැඩ කරලා තියෙන්නේ මෙයත් එක්ක. ඒතර මෙයා තමයි default database එක මගේ දැනට තියෙන. ඒතර මම මෙයාව default කියලා අරගන්න පුළුවන්. කොහොම සරලව right click කරලා set as default schema කියන එක තෝරන්න ඕන. right. ඒතර set as default schema කියලා තේරුවම මෙයාව highlight වෙනවා, bold වෙලා highlight වෙනවා. ඊට පස්සේ ඔයා මෙතන ලියන හැම query එකක්ම apply වෙන්නේ මේ default එකකට. right. හරි. එතකොට මම මෙතන table එක හදනවා දැන්. එතකොට මට පාවිච්චි වෙනවා create table. මම ඊට table එකේ නම දෙන්න ඕනේ. එතකොට මම follow කරන්නේ මේ table structure එක. right. මේ structure එකේ පළවෙනි නම student info, student underscore info. ඒක මම ඔය විදිහට දෙනවා student underscore info. ඊළඟට මට පුළුවන් වරහන පාවිච්චි කරන්න. මම මේ පේලියක් පහලට යන්නේ ඕගලන්ට මේක දකින්න ලේසි වෙන්න. ඕගලන්ට එක දිගට ටයිප් කරගෙන යන්න පුළුවන්. පේලියෙන් පේලිය පහලට යන්න පුළුවන්. පේලියෙන් පේලිය පහලට ගියාම ඕගලන්ට ලේසි මේක අඳුන ගන්න. right. හරි. okay. හරි. ඒතර මේකේ මට දෙන්න ඕන දේවල් SID එක තියෙනවා. ඒතර මම කෙටියෙන් SID පාවිච්චි කරනවා. SID එයාව මම අරගන්නවා cha කියන්නේ character කියන එක. ඊට පස්සේ එයාගේ size එක දෙන්න ඕනි වරහන් ඇතුලේ. size එක මම දෙනවා මෙතන characters 4ක් පාවිච්චි වෙන නිසා 4යි කියලා. right. ඒක ඔයාලට තීරණය කරන්න පුළුවන් ඔයා database එක create කරන කෙනා විදිහට. ඊළඟට තියෙනවා s name. යාවත් මම දෙනවා cha. මට අවශ්‍ය නම් මෙතන vacha කියන එක පාවිච්චි කරන්න පුළුවන් variable character කියන එක. vacha. ඒකේ තියෙන එකම වෙනස අපිට පාවිච්චි කරන්න පුළුවන් characters ප්‍රමාණය වෙනස් වෙනවා. cha එකේ තියෙන අඩු characters ප්‍රමාණයක් vacha එකේ ඊට වඩා වැඩි ප්‍රමාණයක් පාවිච්චි කරන්න පුළුවන්. මෙවන් SQL console එකෙන් යනවා නම් ඒ කියන්නේ මොකක්ද command line එක පැත්තෙන් යනවා නම් ඔයා command line එකේ ගිහිල්ලා අපි දැන් මේ instance එක හදන එක commands දීලා හදාගෙන ඊට පස්සේ ඒකේ දේවල් ටික execute කරන්න ඕනේ. ඒ කියන්නේ දැන් මේ අපි මෙතනදී අර මම button click කරලා instant එක හදාගෙන ටක් ගාලා database එක create කරගෙන ඒ ටික කරානේ. ඒකට ඔයා ඒ ටික console එකේ ගිහිලා type කරන්න ඕනේ step by step. එතකොට ඒකට අදාළ commands දිදී යන්න ඕනේ. right. ඒ විදිහට තමයි console එකේ යනවා. right. console එකේ වැඩේ ටිකක් අපහසුයි. අපහසුයි කියලා කියන්නේ අපි හැමදේම වගේ මතක තියාගන්න ඕනේ. ඒ කියන්නේ connection එක create කර ගැනීම පැත්තෙන් connection එක create කරලා ඉවරයින් පස්සේ same අපිට මේ console එකේම මේ SQL එක query එක type කරා enter කරාම අදාළ දේවල් ටික වෙනවා. හැබැයි අර console එක එච්චර user friendly නෑ. ඒ කියන්නේ අපිට මේ වැඩේ හරියට පැහැදිලිව තේරුම් ගන්න. දැන් මේකේ අපි මේකේ කරනකොට වැඩේ පැහැදිලිව තේරුම් ගත හැකියි. කියන්නේ අපිට keywords highlight කරලා දෙනවා. errors තිබ්බොත් error list එකක් හම්බ වෙනවා පැහැදිලිවම. ඊළඟට output එක බලා ගන්න පුළුවන්.
එහෙම දේවල් පොඩ්ඩක් කන්සෝල් එකත් එක්ක ටිකක් අමාරුයි. කන්සෝල් එකේ යන්නේ කෙලින්ම අර කළුයි සුදුයි අකුරු ටිකමනේ. ඒක එච්චරම මම රෙකමන්ඩ් කරන විදිහක් නෙවෙයි. කරන්න පුළුවන්. no problem. right. හරි. එතකොට මම මෙතන දෙනවා වාචා name එකනේ 20ක් කියලා දෙනවා. ඊළඟට මට අවශ්‍යයි address dob address යාට මම වාචා පාවිච්චි කරනවා. date of birth dob මෙයාට මම පාවිච්චි කරන්නේ date කියන data type එක. ඊළඟට gender එයාට මම චා පාවිච්චි කරනවා. දැන් විභාගෙදී ගොඩක් වෙලාවට මේ data type සම්බන්ධයෙන් ඕගලන්ගෙන් ප්‍රශ්න අහන්නේ හේතුව තමයි මේ ඒ කියන්නේ මේ data types දැන් දැන් MySQL කියලා අපිට පාවිච්චි කරන්න කියලා කිව්වට ඒක නිකන් සජෙෂන් එකක් විතරයි තියෙන්නේ. එතකොට data type එක එක databases වල එක එක විදිහට එනවා. දැන් ඔයගොල්ලෝ access අරගත්තොත් access වල තියෙන්නේ integer, text ඒ වගේ දේවල්. ඒක නිසා data types වලට විශේෂයෙන් press කරලා අහන්නේ නැහැ. නමුත් ඔයගලන්ගේ syllabus එකේ තියෙනවා MySQL භාවිතා කරන්න කියලා. right. ඒකයි MySQL base කරගෙන අපි වැඩේ කරගෙන යන්නේ. මොකද මේ දැන් සමහර queries තියෙනවා. ඒ කියන්නේ සමහර keywords තියෙනවා. දැන් අපි මෙතන කතා කරන ඒවා access වල execute කරාම execute වෙන්නේ නැති. මොකද access වල keyword එක ඊට වෙනස්. ඒ දේ කරගන්න පුළුවන් වෙනස් keywords පාවිච්චි කරන්න. right. හරි. මම මෙතන ඊළඟට පාවිච්චි කරනවා මේ CID කියන කෙනා. CID කියලා කියන්නේ class ID කියන එක. එයා foreign key එකක්. නමුත් මම මෙතනදී foreign key එකක් විදිහට define කරන්නේ නැහැ මෙයාව. තාම අපි ඒ ගැන කතා බහ කරලා නැති නිසා මම CID char4 කියලා එයාගේ data type එක දීලා ඊළඟට fee කියන එක integer කියලා පාවිච්චි කරනවා. right. එතකොට සාමාන්‍යයෙන් size එකක් අපි පාවිච්චි කරන්න ඕනේ char and වාචා පාවිච්චි කරනකොට. date එක විදිහට දෙන්න පුළුවන්, integer කියලා නිකන් දෙන්න පුළුවන්. size එකක් දීම අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. හරි. ඊළඟට හොඳට මතක තියාගන්න මෙන්න මේ දේ SQL statement එකක් අවසානයේ ඔයගොල්ලෝ අනිවාර්යෙන් semicolon එකක් දාන්න ඕනේ. දැන් මෙතන semicolon එක දාන්න නැතුව query එක run කරගන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. හැබැයි විභාගෙදී ඔය standard එක බලනවාම ඒක නිසා ඒ ගැන හොඳට සැලකිලිමත් වෙන්න. query එක අවසානයේ semicolon එකක් තිබිය යුතුමයි. හරි. එතකොට අපි මෙතන කරේ table එක create කරගත්තා. create table student info ඊට පස්සේ අදාළ fields ටික දුන්නා. ඒගොල්ලන්ගේ අදාළ data types ටිකත් එක්ක comma එකකින් වෙන් කරා. ඒ ටික දුන්නේ මේ වරහන් ඇතුලේ. අවසානයේ semicolon එකක් දාලා query එක ඉවර කරා. right. ඔව් ඉසරු. ඒ කියන්නේ data එක ඒගොල්ලෝ විදිහක් කියලා තියෙනවා. ස්ටෑන්ඩඩ් විදිහක් කියලා තියෙනවා. අපිට මං හිතන්නේ change කරගන්නත් පුළුවන් ඇති. මං ඒ ගැන ලොකුවට හොයලා බලලා නැහැ. change කරගන්නත් පුළුවන්. නමුත් මෙතන date එක ස්ටෑන්ඩඩ් විදිහක් තියෙනවා. slash එකෙන් වෙන් කරලා දාන විදිහක්. right. එතනට ගැලපෙන විදිහට තමයි date type එක එන්නේ. right. මම දැන් මේක execute කරන්න හදන්නේ. ඒ කියන්නේ මගේ query එක මම ලියලා ඉවරයි run කරේ නැහැ. දැන් මම run කරන්න හදන්නේ. ඒත් මගේ query එක run කරලා successfully run වුණොත් මෙන්න මේ action output කියන තැන මෙතන පහළ පේන්න එනවා. මොකද්ද සිද්ධ වුනේ කියලා. right. ඒක run කරන්න මට පාවිච්චි කරන්න පුළුවන් මේ flash icon එක. right. එතකොට run කරාම මගේ මේ tables ඇතුලේ table එක හැදෙන්න ඕනේ. run කරලා බලමු. හරි.
දැන් එතකොට මේ second line එකක් මෙතනින් ආවා create table student info char මෙන්න මේක සිද්ධ වුණා zeros rows affected මේ green color හරිය වැටෙනවා කියලා කියන්නේ වැඩේ හරියට සිද්ධ වුණා කියන එක. දැන් ඕගලන්ට තාම ඒ වුණාට මෙතන tables මුකුත් පේන්නන්නේ නැහැ. ඒක පෙන්වන්න නම් අපි මෙතන refresh කරන්න ඕනේ. right click කරලා refresh all කියන එක දුන්නම දැන් ඕගලන්ට මේක ඇතුලේ student info කියලා table එකක් හැදිලා කියලා පෙන්වනවා. දැන් ඔයාලට අවශ්‍ය නම් table එක view කරගන්න පුළුවන් මෙන්න මේ icon එකෙන් මේ කෙළවරේම තියෙන මෙතන icon තුනක් එනවා information දෙන එකක් settings දෙන එකක් සහ table එක view කරගන්න විදිහක්. මෙයා click කරාම ඔයගලන්ට table එකේ structure එක පෙන්වනවා. තාම data මුකුත් add වෙලා නැහැ ඒකට. SID name address DOB gender CID fee කියලා තියෙනවා. නිකන් එක තියෙනවා. හරි. මේක තේරුණාද? confirm කරන්න මට. ළමයි right හරි එහෙමනම් ඔයගලන්ගේ SQL ප්‍රශ්න වලට අදාළව මේ ඉන්නේ පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ. එතකොට මේක ඔයගොල්ලෝ ලියා ගන්න. ඊළඟ ටික ඔයගොල්ලෝ කරන්න පටන් ගන්න ඕනේ. හරි මේකේ මේ පළවෙනි එකේ තියෙන ප්‍රාථමික සහ ආගන්තුක අතුරු සමග ස්ටුඩන්ට් ඉන්ෆෝ වගුව සාදන්න කියලා. ෆස්ට් එකේ ප්‍රාථමික සහ ආගන්තුක අතුරු කියන සමග කියන කෑල්ල කපන්නකො. ඒක කපලා නිකන් ස්ටුඩන්ට් ඉන්ෆෝ වගුව සාදන්න කියලා තියන්නකො. පස්සේ අපිට පුළුවන් ප්‍රාථමික අතුරු සහ ආගන්තුක අතුරු දෙන්න. ඒතර ස්ටුඩන්ට් ඉන්ෆෝ වගුව සාදන්න කියන එකට ඔයගලන්ට මේ උත්තරේ ලියා ගන්න පුළුවන්. right ඔය තියෙන්නේ නිකම්ම ටේබල් එකක් ක්‍රියේට් කරන විදිහ. ඒතර මේක අපි ප්‍රයිමරි කී එකක් හදලා නැහැ, ෆොරින් කීස් මුකුත් හදලා නැහැ, ඔය මුකුත් නැහැ. නිකන් ජස්ට් අපිට ටේබල් ස්ට්‍රක්චර් එක දීලා ප්‍රයිමරි කී ෆොරින් කී ගැන මුකුත් සඳහනක් කරලා නැත්නම් අපිට පුළුවන් මේ නිකන් ওই විදිහට ටේබල් එක හදලා ඉවර කරන්න. ස්ට්‍රක්චර් එක හදලා ඉවර කරන්න. ඒ කියන්නේ ප්‍රයිමරි කී එකක් අසයින් කරන්න නැතුව අපිට ටේබල් එකක් හදන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. හරි ඉක්මනට ලියලා ඉවර කරගන්න. ඊට පස්සේ ඊළඟ පාර්ට් එකට යනවා.
ඉවරද ළමයි? හරි. right අපි ඊළඟ එකට යමු. දැන් ඊළඟට ටියුට් එකේ තියෙන්නේ කොහොමද ටේබල් එකක් ඕල්ටර් කරන්නේ වෙනස් කරන්නේ කියන එක. ඒතර මෙතනදී හොඳට මතක තියාගන්න මේ කතා කරන්නේ ටේබල් ස්ට්‍රක්චර් එක ගැන. අපි මේ තාම මේ කතා කරන්නේ ටේබල් එකේ ස්ට්‍රක්චර් එක ගැන. ඒතර මේ ස්ට්‍රක්චර් එක දැන් අපි හැදුවා. තීරු ඇඳලා හරියට අපි කොලයක පේලි ගහලා මේ තීරු ගහලා ටේබල් එකේ ස්ට්‍රක්චර් එක හැදුවා වගේ හා සමානයි. දත්ත මුකුත් දාලා නැහැ. එතකොට මේ ස්ට්‍රක්චර් එක වෙනස් කරන විදිහක් ගැන තමයි මේ කතා කරන්නේ. ඒ කියන්නේ ටේබල් එකේ ස්ට්‍රක්චර් එක. ටේබල් එකේ ස්ට්‍රක්චර් එකක් වෙනස් කරනවා කියලා කිව්වම අපිට ගොඩාක් දේවල් නෑ කරන්න නේද? අපිට පුළුවන් තියෙන කොලම් එකක් අලුතෙන් කොලම් එකක් ඇඩ් කරන්න පුළුවන්. තියෙන කොලම් එකක් නැති කරන්න පුළුවන්. ඊළඟට කොලම් එකක නම වෙනස් කරන්න පුළුවන්. ඊළඟට කොලම් එකකට අදාළව තියෙන data type එක change කරන්න පුළුවන්. right ඔය ටික තමයි අපිට table එකක structure එක change කරනවා කියලා කරගන්න තියෙන්නේ. ඕකට අපි පාවිච්චි කරනවා මෙන්න මේ alter table කියන statement එක. right alter table කියන්නේ වෙනස් කරනවා කියන එක. දැන් අර table එක create කරන්න ඕන නම් අපි create table පාවිච්චි කරා. table එක change කරන්න ඕන නම් අපි alter table කියන එක පාවිච්චි කරනවා. එතකොට alter table පාවිච්චි කරනකොට අපි කියන්න ඕනේ මොකද්ද වෙනස් කරන්න යන table එක කියලා සහ මේ alter specification එක. ඒ කියන්නේ මේ මොන දේද table එකේ change කරන්න යන්නේ කියන එක කියන්නේ. එතකොට specifications ඕගලන්ට තියෙනවා මේ විදිහට column එකක් add කරනවා නම් add කියන වචනේ පාවිච්චි කරන්න ඕනේ. column එකක් drop කරනවා නම් delete කරනවා නම් drop කියන වචනේ පාවිච්චි කරන්න ඕනේ. column එක change කරනවා නම් change කියන වචනේ. ඒ කියන්නේ column name එක change කරනවා නම් change කියන වචනේ. column එකේ data type එක change කරනවා නම් modify කියන වචනේ පාවිච්චි කරන්න ඕනේ. right එතකොට ඔන්න ඔය හතර මතක තියෙන්න ඕනේ. අපි බලමු කොහොමද වැඩේ කරන්නේ කියන එක. මෙතන ඔයගලන්ට දීලා තියෙන්නේ සාමාන්‍ය table එකක්. table customer කියන අර අපි උඩ කතා කරපු table එකම තමයි. ඒ table එක මෙතන දීලා තියෙනවා table එකේ structure එක. right ඒ කියන්නේ first name char50 last name char50 address එක char50 ඔය විදිහට හදලා දීලා තියෙනවා. ඒතර පළවෙනි alteration එක මේගොල්ලෝ ඉල්ලන්නේ මේ gender කියන column එකක් අලුතෙන් table එකට add කරන්න. දැන් මේ table එක ඇතුලේ gender කියලා column එකක් නැහැ. තියෙන්නේ first name last name address city country birth date. ඒතකොට gender ව add කරන්න. ඒ කියන්නේ අලුතෙන් column එකක් add කරන්න තියෙන. දැන් මේ table එක මේ වෙනකොට හදලා ඉවරයි. customer table එක හදලා ඉවරයි. ඒතකොට මේ table එකට අලුතෙන් column එකක් add කරනවා නම් අපිට කරන්න තියෙන්නේ alter table කියන වචන දෙක ලියනවා. ඊට පස්සේ table එකේ නම customer තමයි අපි change කරන්න හදන්නේ. අලුතෙන් table එකක් add කරනවා නම් අපි පාවිච්චි කරන්නේ add කියන keyword එක. අලුතෙන් column එකක් add කරනවා නම් අපි පාවිච්චි කරන්නේ add කියන keyword එක. ඒකට අලුතෙන් එකතු කරන column එකේ නම gender සහ හිස්තැනක් අලුතෙන් එකතු කරන column එකේ data type එක char1. ඊට පස්සේ semicolon එකක් තියලා ඉවර කරනවා. එතකොට table structure එක change වෙනවා gender කියන කෙනා ඇතුළත් වෙන විදිහට. ඊළඟට මෙතන දෙවෙනි කොටුවේ පෙන්නලා තියෙන්නේ මේ address කියන column එකේ නම ADDR කියලා change කරන්න. right ඒ කියන්නේ නමක් වෙනස් කරන්න. කලින් column එක add කරා දැන් නම වෙනස් කරනවා. එතනදී පාවිච්චි කරනවා alter table පරණ keywords දෙකමයි customer මොකක්ද change කරන table එකේ නම ඊට පස්සේ change මෙතන විශේෂ දෙයක් වෙනවා. මුලින්ම පාවිච්චි කරන්න ඕනේ අපි change කරන column එකේ දැන් තියෙන නම address.
ඊළඟට දෙන්න ඕනේ අලුතෙන් අපි දාන්න බලාපොරොත්තු වෙන නම ADDR. ඊළඟට අපි කියන්න ඕනේ ඒ කියන අලුතෙන් නමක් දැම්ම කියලා කියන්නේ අලුතෙන් ෆීල්ඩ් එකක්. ඒ කියන්නේ අලුත් ෆීල්ඩ් එකක් ඉන්ට්‍රොඩියුස් වුණා හා සමානයි. ඒක නිසා data type එකක් එතන ඉන්ඩිකේට් කරන්න. ඒතකොට තියෙන data type එකම නම් අපිට තියාගන්න අවශ්‍ය. අපිට ඒ data type එකම දෙන්න පුළුවන්. වෙනස් කරන්න අවශ්‍ය නම් මෙතනදී වෙනස් කිරීම සිද්ධ කරන්නත් පුළුවන්. right. එතකොට මෙතනදී නම change වෙනවා පමණක් නෙවෙයි අවශ්‍ය නම් අපිට data type එක change කරගන්නත් පුළුවන්. එතකොට කලින් table එකේ address ට තිබුණේ char50 දැන් address ADDR කියලා ඇවිල්ලා තියෙනවා. එතකොට data type එකේ change එකක් වෙලා නැහැ. char50ම පාවිච්චි කරලා තියෙනවා. ඊළඟට කතා කරලා තියෙනවා කොහොමද data type එක change කරගන්නේ. අර ADDR කියන column එකේම char50 නේ තිබුණේ. එයාව char30 කරගන්න අවශ්‍යයි කියලා. දැන් අපි දන්නවා මේක කලින් තැනදී කිව්වා නම් එක සැරේ වෙනස් කරගන්නත් පුළුවන්. මේ කියන්නේ වෙනමම අවස්ථාවකදී change කරන්න කියලා. එතකොට එතනටත් alter table කියන keywords දෙක customer ඊට පස්සේ modify කියන keyword එක පාවිච්චි කරන්නේ. අපි කියනවා මොන field එකකටද ඊළඟට එයාගේ අලුත් data type එක මොකක්ද කියලා. right. ඔක ලේසි. ඒකයි මම කිව්වේ මේක අර ඉංග්‍රීසියෙන් කියනවා වගේ හිතන්න කියලා. alter table එක change කරලා alter කරන්න. මොකද්ද table එක customer modify කවුද field name එක සහ මොකද්ද අලුත් data type එක. අන්තිමට කතා කරලා තියෙනවා අපි අර මුලදීම add කරපු gender කියන column එක table එකෙන් අස් කරන්න කියලා. ඒක අපිට පාවිච්චි කරන්න පුළුවන් alter table customer drop ඊට පස්සේ අපිට drop කරන්න අවශ්‍ය column එකේ නම දෙන්න පුළුවන්. right. ඔය විදිහට තමයි alter table statement එක පාවිච්චි කරගන්නේ. හරි. පැහැදිලිද? ප්‍රශ්න තියෙනවද? ළමයි මට confirmation එක ඉක්මනට එවන්න අපිට ඊළඟ වැඩේට settle වෙන්න පුළුවන්. right. හරි. එහෙනම් ඔයගලන්ට ඕගොල්ලන්ගේ ටියුට් එකේ ඕගොල්ලෝ මේ ප්‍රාථමිකයේ අතුරු ආගන්තුකයේ අතුරු සමග කියන කෑල්ල ගැන අමතක කරලා class info table එක හදන්න create table එක ලියන්න. ආයෙත් teach info කියන එකටත් create table එක ලියන්න. ඊළඟට මේ හතරවෙනි එකෙත් ප්‍රාථමික සහ ආගන්තුක අතුරු සමග කියන එක අමතක කරලා student teacher table එක හදන්න. ඒ තුනටම create table කියන statement එකයි ඔයගලන්ට ඕන වෙන්නේ. ඔයගලන්ට text field එකක් ආවොත් චා හරි වාචා හරි කියන වර්ග දෙකෙන් එකක් පාවිච්චි කරන්න. ඊළඟට ඉලක්කම් විතරක් ආවොත් integer කියන එක පාවිච්චි කරන්න. දවසක් ආවොත් date කියන එක පාවිච්චි කරන්න. right. ඒ කියන්නේ data types ටික පාවිච්චි කරන්න ටම් කාලා ලියන්න. ඊට පස්සේ ඔයගලන්ට මේ 5 6 7 8 කියන හතරක් කරන්න පුළුවන්. එතනදී alter table වලට අදාළ ටිකක් තියෙනවා. හරි. ඉක්මනට හදන්න පටන් ගන්න. මම 1:55 වෙනි වෙලාව 2:10 වෙනකොට ওই ටික කතා කරන්න පටන් ගන්නවා. ඉක්මන් කරමු.
ළමයි ඔයගොල්ලෝ ලියලා ඉවර නම් මට ඉන්ඩිකේට් කරන්න. තව විනාඩි 5කින් මම ලියන්න පටන් ගන්නවා.
හරි right එතකොට මුලින්ම හදන්න තියෙන්නේ class info එක මේක ටක් ගාලා create කරගමු right බලන්න ඔයගොල්ලෝ ලියපු දේවල් ටික හරිද කියලා ඔය ප්‍රශ්න කරන එකේ තියෙන වැදගත්ම දේ ඕක සහ ඔයගොල්ලෝ මේකේ තියෙන SQL ප්‍රශ්න ටිකට උත්තර දෙනවා කියලා කියන්නේ ඔයගලන්ට පේපර් එකේ උත්තර දෙන්න බැරි SQL ප්‍රශ්නයක් ඉතිරි වෙන්නේ නැහැ right ඒක නිසා මේක හරි විදිහට කරගන්න class info එකේ තියෙන්නේ fields තුනයි CID CNAME TID මම මෙතනම change කරනවා මට ඒක ලේසි class info CID ඊළඟට CNAME ඊළඟට තියෙන්නේ TID මේ කරගන්නවා ඔය විදිහට අපිට පුළුවන් ටීචර් එක හදාගන්න ටීචර් ඉන්ෆෝ එක හදාගන්න sorry class info එක හදාගන්න CID CNAME TID right මම run කරොත් successfully created කියලා එනවා right click කරලා refresh all කරාම ඔයගලන්ට බලා ගන්න පුළුවන් class info table එක හැදිලා තියෙනවා right මේ තියෙන්නේ class info table එක හරි බලන්න ඔයගොල්ලෝ කරපු දේ හරිද කියලා විනාඩියකින් මම ඊළඟ එක ලියන්න ගන්නවා teacher info table එකේ හදන්න තියෙන්නේ columns තුනයි TID TNAME EDUQ කියලා education qualification එකට මෙතන teacher info කියලා වෙනස් කරන්නයි මට තියෙන්නේ මෙතන TID TNAME මෙතන තියෙනවා EDUQ එකක් මම ওই විදිහටම අරගන්නවා ඔව් ඉසුරු මම මේක run කරනවා run කරලා බලමු අපි teacher info එක create වෙනවද කියලා run කරාම ඔයගලන්ට යටින් ආවා successfully create වෙනවා නෑ චා කියන එකේ characters ගාන මම මේකේ දීලා නැහැ ඔයගලන්ට කැමති නම්බර් එකක් ඒ කියන්නේ සාමාන්‍ය 256 මට මතක විදිහට maximum number එක ඊට අඩු සංඛ්‍යාවක් පාවිච්චි කරන්න පුළුවන් right විභාගයේදී මෙහෙම එකක් ආවොත් ඔයගලන්ට එක්ක data type එක ඒගොල්ලෝ define කරන්න ඕනේ නැත්නම් ඒගොල්ලෝ කිව්වොත් කියලා නැත්නම් ඔයගලන්ට කැමති නම්බර එකක් පාවිච්චි කරන්න පුළුවන් හරි මම refresh කරාම teacher info table එකත් හැදෙනවා ඒව අපිට මේ විදිහට බලා ගන්න පුළුවන් right අවසානට තියෙන්නේ student teacher ද teacher student ද
student teacher එකේ තියෙන SID TID hours. So එකක් මම හදනවා student teacher. ඒකේ තියෙනවා SID TID hours. හරි. SID මේ වගේමයි. TID ඊට පස්සේ hours තියෙන්නේ. ඒක මම integer කියලා දානවා. right ඔය විදිහට tables හතර අපිට create කරගන්න පුළුවන්. right run කරනවා එයත් successfully created කියලා ආවා. refresh all කරාම අපිට බලා ගන්න පුළුවන් teacher info table එක TID sorry teacher info නෙවෙයි අපිට ඕනේ student teacher SID TID and hours. right හරි එතකොට ඔය විදිහට tables හතර නිර්මාණය කරගන්න පුළුවන්. මම හිතනවා ඔය ටික ඔයගොල්ලෝ ගැටලුවක් නැතුව ලියා ගන්න ඇති කියලා. මෙතන මම වැරදිලා එකක් ටයිප් කරලා තියෙනවා. මොකක්ද ඉස්සර මට අහන එක පැහැදිලි නැහැ. TID එකට වරහන් දාන්න. ඇයි TID එකට වරහන් දාන්න? ඉස්සරහට කියලා කියන්නේ මෙතනද ඉස්සරු මෙතන ගැනද ඔයා කියන්නේ? නැත්නම් මෙතන ගැනද? නෑනිසුරු මේ මෙතනින් පටන් අරන් මෙතනින් අපේ වරහන් ඉවර වෙන්නේ. ඒ වරහන් දෙක කියන්නේ වරහන් දෙක ඇතුලේ අපි ඔක්කොම ෆීල්ඩ්ස් ටික ඩිෆයින් කරලා ඉවර කරන්න ඕනිසු. එක්සාම්පල් එක ෆලෝ කරන්නකෝ ඉස්සර එක්සාම්පල් එකේ තියෙන්නේ බලන්න මේ ෆස්ට් මෙතනින් අපි වරහන දානවා ඊට පස්සේ වරහන ඉවර කරන්නේ මෙතනින්. ඒ අතරමැද අපි ඔක්කොම ෆීල්ඩ්ස් ටික කමාද්දදා තමයි වෙන් කරලා පෙන්නන්නේ මොනවාද තියෙන්නේ කියන එක. හරි right ඊළඟට ඕගලන්ට තියෙන්නේ ප්‍රශ්න විදියට අහලා වාචා 20 දත්ත වර්ගයක් සහිත ඉනිෂියල්ස් යන තීරුව ස්ටුඩන්ට් ඉන්ෆෝ වගුවට එක් කරන්න. ස්ටුඩන්ට් ඉන්ෆෝ වගුවට ඉනිෂියල්ස් කියලා තීරුවක් එකතු කරන්න කියලා තියෙනවා. එයාගේ data type එක වාචා 20. right ඒ කියන්නේ alt table අපි පාවිච්චි කරන්න ඕනේ. right එතන අපිට මෙතන පාවිච්චි කරන්න පුළුවන් alter table. දැන් අපි කවුද alter කරන්න යන්නේ? student info. right student info table එක අපි මෙතනදී කරන්නේ add කරන එක අලුතෙන් column එකක්. so අපිට පාවිච්චි කරන්න වෙන්නේ add keyword එක add. ඊට පස්සේ අපි කියන්න ඕනේ අපේ column එකේ නම initials. right ඊළඟට අපි දෙන්න ඕනේ වාචා 20. right දැන් student info table එකේ තියෙන fields ටික ඔයගලන්ට මෙතන බලා ගන්න පුළුවන්. student info නිකන් ක්ලික් කරාම මෙන්න මෙතන පහළ මේ information කියන තැන වැටෙනවා. SID, SNAME, address, DOB, gender, CID, fee. initials කියලා එකක් නැහැ. දැන් මම මෙයාව execute කරනවා. ඒව successfully run add වුණා කියලා මට ආවා. තාම මෙතන වෙනසක් නැහැ. අපිට මෙතන refresh කරන්න වෙනවා. refresh කරලා student info ගියාම
දැන් ඔයගලන්ට පේනවා ඇති මේ පහලින්ම මෙන්න මෙතන initials එකතු වෙලා තියෙනවා initials වාචා 20 කියලා. right එතකොට ඔය විදිහට අපිට පුළුවන් initials එක add කරගන්න. right ඊළඟ question එකේ තියෙනවා student info වගුවේ ඇති initial වල නම initial ලෙස වෙනස් කරන්න. ඒ කියන්නේ INTIA. ඒක අපි දැන් add කරපු එක ඒක තමයි INTIA කියලා change කරන්න කියලා තියෙනවා. ඒතර alter table student info කියන එක ඒ විදිහට මෙන්න ඕනේ. මොකද අපි student info තමයි change කරන්නේ. අපි මෙතන එන්නේ නමක් change කරගන්න. right? ඒතර නමක් change කරගන්න අපි පාවිච්චි කරේ මොකද්ද? මේ තියෙන්නේ change the column name එකට column name එක change කරගන්න අපි පාවිච්චි කරන්නේ change කියන වචනේ. right? එහෙනම් මෙතන අපිට පාවිච්චි කරන්න පුළුවන් change. අපි change කරන්නේ initials කියන වචනේමයි. එයා change කරන්නේ initia කියන වචනෙට. right? එතකොට data type එක මම මේ මොහොතේ change නොකරම තියෙනවා. ওই විදිහටම තියෙනවා. එතකොට table එක alter කරන්න student info කියන table එක change කරන්න initials කියන column එක initia බවට එයාගේ data type එක මෙන්න මේකම තමයි. right මම මේක run කරනවා. ඔව් ප්‍රශ්නයක් එනකො බලන්න. නෑ run right. ඒ ඔය MySQL වල සමහරලාට ඔය අවුල එනවා. ඒ කියන්නේ edit කරපු ගමන් run කරාම සමහරලාට වැරදි කියලා එනවා. ඒ වෙලාවට පොඩ්ඩක් තප්පර 10 15ක් ඉඳලා ආයෙ run කරන්න. එතකොට run වෙනවා යාර sync කරගන්න වෙලාවක් ගන්නවා. right දැන් ඔයගලන්ට පේනවා ඇති දැන් තාම තියෙන්නේ මෙතන initials කියලා. right අපි මේක refresh කරාම කරලා student info ගත්තොත් ඔයගලන්ට පේනවා ඇති මෙතන initia කියලා change වෙලා තියෙනවා. initia කියලා change වෙලා තියෙනවා මෙතන පහළ. right එතකොට අපිට පුළුවන් ඔය විදිහට table name එක change කර column name එක change කරගන්න. ඊළඟට තියෙන්නේ student info වගුවේ ඇති initia හි දත්ත වර්ගය cha 30 දත්ත වර්ගයට වෙනස් කරන්න. දැන් තියෙන්නේ වාචා 20 තමයි යාගාව තියෙන්නේ. ඒක cha 30 කියලා change කරන්න කියනවා. එහෙනම් අපිට පාවිච්චි කරන්න පුළුවන් modify කියන එක. එතකොට alter table student info දැන් මම modify කරනවා modify. එතකොට modify කරන්න ඕනේ initia කියන column එක එයාව වෙනස් කරන්න ඕනේ cha 30 කියන data type එකට. එතකොට char වරහන් ඇතුලේ 30 කියලා දෙන්නයි තියෙන්නේ. එතකොට මෙහෙම දුන්නම initia කියන column එකේ data type එක cha 30 බවට පත් වෙනවා. දැන් දැනට තියෙන්නේ වාචා 20. මෙතන තියෙන්නේ වාචා 20. ඔව් ඉසුරු exam එකේ ප්‍රශ්න එන්නේ ගොඩක් වෙලාවට මෙහෙම තමයි. ඒ කියන්නේ database question වලට මෙහෙමයි හර්ෂණී EDUQ කියලා එක English capitals වලින් ලිව්වා කියලා වැරද්දක් නැහැ. හොඳට මතක තියාගන්න
දැන් මම මෙතන total simple පාවිච්චි කරේ මට type කරන්න ලේසි වෙන්න. ඕගලන්ට විභාගෙදි දීලා තියෙනවා නම් capital simple ආකාරයක් ඒක ඒ විදිහටම පාවිච්චි කරන්න. මොකද database question වල අනිවාර්යෙන් ප්‍රශ්නේ දීලා තියෙන එක ඒ විදිහටම පාවිච්චි කළාද කියලා බලනවා. අපි ER diagram අඳිනකොටත් ඕගලන්ට මතක තියෙන්නේ නැතිනේ. ඒගොල්ලෝ දීලා තියෙන වචන ඒ විදිහටම බලන්න කියලා තිබුණා. ඒක නිසා දැන් මෙතනදී නම් ඕගලන්ට කැමති විදිහකට දෙන්න පුළුවන්. ගැටලුවක් නැහැ. හැබැයි විභාගෙදී ඒගොල්ලෝ කියලා තියෙන එක හරියට මේ විදිහට දෙන්න ඕන. නැත්තම් ලකුණු හම්බෙන්නේ නැහැ කොච්චර query එක හරි වුණත්. මොකද ඒක SQL වලට අදාළව වැරදි. මොකද SQL case sensitively බලනවා මේක කොහොමද settle වෙන්නේ කියන එක. right ඒක නිසා ඒගොල්ලෝ හරියට මේක follow කරන ඕනේ ඔයගොල්ලෝ ලියන දේ. right හරි මම දැන් මේ query එක run කරනවා. right තාමත් වාචා 20 කියලා පේන්න තියෙන්නේ. ඒක right click කරලා refresh කරාම class info එකේ student info එකේ දැන් අපිට පේන්න තියෙනවා char 30 කියලා. දැන් තියෙන්නේ char 30 කියන කලින් තිබුණේ වාචා 20. right හරි අන්තිමට තියෙන්නේ drop කරන්න කියලා නේද? ඔව් 8 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ පහෙහි ඔබ සැකසූ තීරුව ඉවත් කරන්න. right එතකොට ඒක ඉවත් කරන්න නම් අපිට ඕනේ drop කියන වචනේ. right එතකොට alter table student info ඊළඟට drop. දැන් පහේදී අපි සැකසුවේ නැත්නම් අපි හැදුවේ initials කියලා column එකක්. දැන් initials කියන එක නා මේකේ නෑ. දැන් එන්නේ initia කියලා rename වෙලා තියෙනවා. right ඒ නිසා අපි drop කරන්න ඕනේ initiaම තමයි. initia alter table student info drop initia. එතකොට මේක run කරාම ඒක successfully run වුණා කියලා එනවා. දැන් මෙතන refresh කරාම අපිට එන list එකේ initia දකින්න හම්බෙන්න බෑ. ඔව් දැන් ආයි තියෙන්නේ initia නැතුව තියෙන table structure එක. හරි. පැහැදිලිද? දැන් ඉස්සරහා දවසේ දෙකේ ඉසුරු ආය ගන්න බැරිද කියලා කියන්නේ අපිට undo කරන්න බෑ. අපි ආය ගන්නවා නම් add එකක් ලියලා ගන්න ඕනේ. alter table add initials ඒ අදාළ විදිහට අරගන්න ඕනේ. කලින් වගේ කිව්වේ ඉසුරු පුළුවන් add කරගන්න එක ඉසුරු add කරගන්න ඕනේ අපි alter table add කියන එකට ගිහිල්ලා අපිට ඕන තරම් drop කරලා add කරගන්න පුළුවන්. ඒක කිසිම ගැටලුවක් නැහැ. right හරි එතකොට ඊළඟ දවස් ටික කියන්නේ ගොඩක් වෙලාට දවස් දෙකක් යයි අපිට මේ වැට්ටේ ඉවර කරගන්න. මොකද queries 40 ගණක් තියෙනවා අපිට ඉවර කරගන්න. පොඩි queries තියෙන්නේ. right ඔය ප්‍රශ්න 40 ගාන අපි ඉවර කරනවා. එතකොට ඔයගලන්ට SQL වල ආයේ අමුතුවෙන් හිතන්න දෙයක් නැහැ. right හරි එතකොට ඊළඟ සතියේ අපි මෙතන ඉඳලා ඉස්සරහට කතා කරගෙන යමු. ඒත් අදට මම සෙෂන් එක මෙතනින් නතර කරනවා. ආයෙත් 12 මාර right අපි දැන් හම්බෙන්නේ 12 මාරට 12 මාර 2 මාර කියන ටයිම් එකේ. right හරි thank you එහෙනම් කට්ටියටම මම රෙකෝඩින් එක දාන්නම්. එතකොට බලපු නැති කට්ටියට ඒක බලන්න ඕගලන්ට අවශ්‍ය නම් ආයෙ රිෆර් කරගන්න. ඒ විදිහට තමයි ඉස්සරහට දේවල් ටික සෙට් වෙන්නේ. හරි එහෙනම් අදට මම ඉතින් සෙෂන් එක නතර කරනවා. thank you very much right හැමෝටම good evening.